සම්බන්ධ වන ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නය නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යතුමන්ලා ඇතුළු කොටගත් විශ්වවිද්‍යාල පද්ධතියේ සියලුම අධ්‍යයන අනධ්‍යයන සියලු දෙනාව ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන විශ්වවිද්‍යාලයන්හි ආදරණීය සහෝදරත්වය ඔවුන් සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම ඉතිහාසයට ඉතිහාසකරණයට ආදරය කරන සිවිල් සමාජයේ ක්‍රියාකාරී හිතවතුන් විශාල ප්‍රමාණයක් අපිට සමග සම්බන්ධ වෙනවා. ඔවුන් සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව මෙම අවස්ථාවට පිළිගන්නවා. අද දේශනයේ මාතෘකාව වන්නේ ෆූකෝගේ ඉතිහාසය පිළිබඳ දර්ශනය. අද දේශනය පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ වගේම ප්‍රවීණ දර්ශනය පිළිබඳ ප්‍රවීණ සම්පත්දායකයෙක් වන අපේ හිතවත් දර්ශන අශෝක් කුමාර මහත්මයා. ඒ වගේම අද දිනය ගැන යමක් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට ඉතිහාසයට ඉතාමත් අමිල සේවයක් ඉටු කරපු හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමෙක් වන ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක් වන ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහත්මයා අද අභාවප්‍රාප්ත වුණා. ඉතින් ඉතිහාසයක අතීතය අපි එතුමන්ට උතුම් වූ නිර්වාණයම ප්‍රාර්ථනා කිරීමට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම දේශනයේ අතරතුර ඔබට යම්කිසි ගැටලුවක් තිබේ නම් එය chat box එකට යොමු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දේශනය අවසානයේ සංවාදයක් පැවැත්වෙනවා. එහිදීත් ඔබට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම ඔබගේ මයික් ඕෆ් කරගෙන තියා ගන්නා ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේනම් වැඩි වේලා නොයවා අද දේශනය මෙතෙන් පටන් ආරම්භ කිරීම සඳහා මාධ්‍යවේදී දර්ශන අශෝක කුමාර මහත්මයාට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ෆූකෝගේ ඉතිහාසය පිළිබඳ දර්ශනය පිළිබඳ තමයි අපි සාකච්ඡා කරන්නේ. මම මේ සාකච්ඡාවට කලින් ෆූකෝ ගැන කතා කරන්න කලින් දැන් අර ශිරාන්තරණීගල මහත්මයා ගැන කතා කළා. ඉතාම වැදගත් ඉතිහාසඥයෙක්. එතුමාගෙන්ම මම හිතුවා මේ කතාව පටන් ගන්න මම මේ ප්‍රසන්ටේෂන් එක හදාගන්න අවස්ථාවේදී. මොකද එතුමා අපි අතරින් වියෝවීම තාම අපිට කාටත් ඒක හද කම්පා කරවන සිද්ධියක්. මොකද මහා බුද්ධිමතෙක්. මම මේ මාතෘකාව ගැන මම හිතන්නේ මට පැහැදිලි කරන්න ඒ කියන්නේ ෆූකෝගේ ඉතිහාසය පිළිබඳ දර්ශනය කියන කාරණේ පැහැදිලි කරන්න මම මේ තෝරගත්තා ශිරාන් දරණීගල මහත්මයාට ලැබිච්ච ලිපියක්. ඒ කියන්නේ ඒ වෙනකොට ඉන්දියාවේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු ප්‍රධානියා අයි මහදේවන් මහත්මයා 1980 දශකයක භාගයේදී ශිරාන් දරණීගල මහත්මයාට ලියනවා ලිපියක්. ඒ තමයි එතුමා අනුරාධපුරයේ කරපු කැණීම් වලදී හොයා ගන්නවා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට එහා යන බ්‍රාහ්මීය අක්ෂර ප්‍රමාණය. බ්‍රාහ්මීය අක්ෂර වර්ගයක්. එතකොට මේ අක්ෂර එතකොට එහෙම බ්‍රාහ්මීය අක්ෂර ලෝකයෙන් එතකොට පැරණිම බ්‍රාහ්මීය අක්ෂර බවට එතකොට එනකොට අපිට අලුත් න්‍යායක් අලුත් තීසීසයක් හැදෙනවා මේ අනුරාධපුරේ ලංකාවේ තමයි එතකොට බ්‍රාහ්මීය අක්ෂර මුලින්ම තියෙන්නේ. කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලයට ධර්මාන කාලයකට සමාන කාලයක හෝ ඊටත් එපිටට යන
බ්‍රාහ්මී අක්ෂර ලංකාවේ තියෙනවා ඒවා ඉන්දියාවේ නැහැ. එතකොට අයි මහදේවන් මහත්මයා ලියනවා ලිපියක් Dear Dr. Dharaniyagala මේක තමයි ලිපිය. I thank you very much for the off-print of your paper sent along with your letter of 6th August. You seem to be indeed making a revolution, right? You seem to be indeed making a revolution. The only problem is that supporting evidence is not yet forthcoming from India. When this happens, your revolution will be completed, my italic. You are sincerely, I Mahadev. I Mahadevan Mahatmya කියනවා මේ අනුරාධපුරයෙන් හම්බෙච්ච බ්‍රාහ්මී අක්ෂර ඉපැරණි බ්‍රාහ්මී අක්ෂර යව්වට පස්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට ආසන්න කාලයකට අයිති වන මේ බ්‍රාහ්මී අක්ෂරය යවුවට පස්සේ කියන්නේ අපි හිතන් හිටපු ඒ කියන්නේ අපේ නැරේෂන් එක ලංකාවේ මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා හිටන් අපි මුකුත් නොදන්න අපිට සભ્યත්වයක් නොතිබිච්ච මෙහෙම දූපතක හිටපු මිනිස්සු ටිකක් ඒ මිනිස්සුන්ගේ නායකයා මුවෝ මරන්න පස්සෙන් එළවන වැද්දෙක් හා සමාන මිනිහෙක් නොකියා යයි නොකියා කියන නිකම් වනචාරී මිනිස්සු හිටපු ගස්ගල් අදහපු මිනිස්සු හිටපු දූපතක හිටපු මිනිස්සුට ඉන්දියාවෙන් ආපු ආගමික නියෝජිතවරයෙකු වන මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඊට පස්සේ ආපු අය අපි සිවිලයිස්ඩ් කළා අපු ශිෂ්ට සම්පන්න කළා. ඒක තමයි අපි අද ඉස්කෝලවල ඉගෙන ගන්න නැරේටිව් එක. ඒක තමයි ආඛ්‍යාන ඉතිහාසය පිළිබඳ ආඛ්‍යාන. එතකොට මේ ඉතිහාසය පිළිබඳ මේ ආඛ්‍යානය මේ ශිරාන්තරණීයකල මහත්මයා මේ හොයාගන්න එකත් එක්ක මේක රෙවොලූෂන් එකක් කියලා මහදේවන් පිළිගන්නවා. මේ හොයා ගැනීමත් එක්ක මේ ආඛ්‍යානය අප්සෙට් යනවා. මේ ආඛ්‍යානය අවුලක් වෙනවා මේ ආඛ්‍යානයට. ඒ කියන්නේ අපි සભ્યත්වයක මූලික දෙයක් තමයි මිනිස්සු ලියපු බව කියපු බව. ලිවීම කියන එක සભ્યත්වයක පළවෙනි පිලර් එකක් ඒක. මිනිස්සු සભ્ય වෙන්නේ ලිවීමත් එක්ක. එතකොට මේ ලිවීමේ සભ્યත්වය ඉන්දියාවට කලින් කොහොමද ලංකාවට එන්න පුළුවන්ද? right. එතකොට අපේ නැරේටිව් එක අනුව මහදේවන් මේ නොකියා කියන කතාව මොකද්ද? Right. I thank you very much for the off-print of your paper sent along with your letter of 6th August. You seem to be indeed making a revolution. ඔබ මහා විප්ලවයක් ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කරපු බව පෙනී යනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් the only problem is that supporting evidence is not yet forthcoming from India. මේකට අවශ්‍ය වන supporting evidence අවශ්‍ය වන සාක්ෂි එහෙම නැත්තම් උඹලා මේ බ්‍රාහ්මී අක්ෂර හොයාගන්න කලින් එහෙමනම් අපේ තියෙන්න ඕනේ අපේ නැරේටිව් එක අපි නැරේටිව් එක හැදුවේ උඩ ඉඳන් පල්ලෙහාට එන්න මිසක් පල්ලෙහා ඉඳන් උඩට යන නැරේටිව් එකක් අපි හදලා නැහැ අපේ ආඛ්‍යානය අපි නිර්මාණය කරන ලද දෙය අපේ කතාව මෙන්න මේකයි හරි ඒ ආඛ්‍යානයට නුඹලා ගැලපෙන්නේ නැති ප්‍රශ්නේ තමයි මේ පේන්නේ the only problem මේ එකම ප්‍රශ්නේ උඹට ඔක හොයාගන්න පුළුවන් දරණියකල හැබැයි උඹට තියෙන ප්‍රශ්නේ තමයි the only problem is that supporting evidence is not yet forthcoming from India ඉන්දියාවෙන් ඊට අදාළ supporting evidence හම්බෙන්නේ නැහැ ඉන්දියාවෙන් ඊට අදාළ සාක්ෂි ලැබෙන්නේ නැහැ right එහෙමනම් ඔබට ප්‍රශ්නයක් ඒ කොහොමද ප්‍රශ්නයක් එන්නේ ප්‍රශ්නයක් එන්නේ නුඹගේ සොයා ගැනීම අපේ ආඛ්‍යානයට ප්‍රශ්නයක් right එහෙමනම් එහෙම ආඛ්‍යාන කඩන්න දෙන්න බෑ right මේ අපි හදාගෙන තියෙන අපි ආඛ්‍යානයක් තියෙනවා අපි හදාගත්ත ඒ කියන්නේ ඉන්දියාවෙන් ඇවිල්ලා දැන් අපි හදපු එකක් තියෙනවා මිහිඳු හාමුදුරුවෝ ආව ලංකාවට ඇවිල්ලා ඊටන් යා ශිෂ්ටත්වයක් ඇති කරලා ලංකාවේ ඇතුලේ මේ ශිෂ්ටාචාරයක් ගොඩනගලා ඊටන් මිනිසුන්ට මේ සભ્યත්වයක් කරා මිනිස්සු ගෙනාවා එහෙනම් ඊට කලින් කොහොමද සભ્યත්වයක් තියෙන්නේ
right එහෙමනම් ඕක ඔයාට එහෙම අපේ ආඛ්‍යානය කඩන්න බෑ කියන එක තමයි මේ නොකියා වෙන වචන වලින් කියන්නේ. When this happens, your revolution will be complete. හරි. අපේ එකේ හම්බුනාට පස්සේ right ඉන්දියාව ඇතුලේ 6 වෙනි සියවසට එහා යන ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසට එහා යන බ්‍රාහ්මී අක්ෂර හම්බුනාට පස්සේ your revolution will be complete. උඹේ revolution එක ඔබට complete කරගන්න පුළුවන් අපේ එක ඇතුලේ එක හම්බුනොත් විතරක්. නැත්තම් අසම්පූර්ණ වැඩකට නැති සොයා ගැනීමක් වෙනවා. එතකොට මෙන්න මේ ශිලාන්තරණය කළ මහත්මයා මේ කරන හොයා ගැනීම ඇත්ත වශයෙන්ම අතිශයින්ම බරපතල හොයා ගැනීම. නමුත් ඊට වඩා මෙතෙක් නිර්මාණය කර ඇති නැරේටිව් එක ප්‍රබලයි. අන්න ඒ කතන්දරය තමයි මං හිතන්නේ ෆූකෝ කතා කරන්නේ. right මෙන්න මේක තමයි ෆූකෝගේ ප්‍රශ්නය. ෆූකෝ ප්‍රොබ්ලමටයිස් කරන්නේ මෙන්න මේ ප්‍රශ්නය. right මේක ඉන්දියාවට හෝ ප්‍රංශයට හෝ ලංකාවට හෝ එහෙම නැත්නම් වෙන කිසියම් රටකට හෝ විශේෂිත වෙන ප්‍රශ්නයක් නොවේ. මේක තනිකරම දේශපාලනික ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේක ආඛ්‍යානයන් පිළිබඳ ප්‍රශ්නයක්. right එතකොට මේ ඉතිහාසය කියන කාරණය එතකොට ඒක නිසාම විශේෂයෙන් යුරෝපීය ඉතිහාසයේ දෙසට ආපසු හැරී බැලුවා මිෂෙල් ෆූකෝ කියන දාර්ශනිකයා. මම මිෂෙල් ෆූකෝ ගැන යමක් කියන්නම්. මිෂෙල් ෆූකෝ ගැන ජීවිතත් මම මේ ප්‍රසන්ටේෂන් එකට දාගත්තේ නැහැ. නමුත් මම පොඩ්ඩක් කියන්න කවුරු හරි මිෂෙල් ෆූකෝ ගැන අසා නැත්නම් හෝ දන්නේ නැත්නම් යම් ආකාරයකට දැන ගැනීම සඳහා මිෂෙල් ෆූකෝ කියන්නේ ප්‍රංශයේ හිටපු දාර්ශනිකයෙක්. ඔහු විශේෂයෙන්ම මෙතෙක් පැවතිච්ච අදහස් පද්ධතිය ප්‍රංශයේ පැවතිච්ච සහ ලෝකයේ පැවතිච්ච මහද්වීපික දර්ශනය කොන්ටිනෙන්ටල් ෆිලොසොෆි කියන මහද්වීපික දර්ශනයේ තිබිච්ච අදහස් පද්ධතිය සෑහෙන වෙනස් කරන්න උත්සාහ කරපු සහ ඒකට නව න්‍යායන් විශේෂයෙන් ඔහු දැනුම සහ බලය සම්බන්ධයෙන් ඔහු නව න්‍යාය රාශියක් කරනවා. ඊට අමතරව ඔහු හිස්ටරි සම්බන්ධයෙන් ඉතිහාසය සම්බන්ධයෙන් විශාල සම්ප්‍රදානයක් කරනවා. එතෙන්දී ප්‍රධාන වශයෙන් ආකියොලොජි කියලා සංකල්පයක් ගේනවා. ඒ ආකියොලොජි කියන්නේ අපි කියන මේ පුරාවිද්‍යාවම නෙමෙයි. එයාගේම ඒ ආකියොලොජි කියන වචනේම අරගෙන එයා අලුත් අර්ථ නිරූපණයක් කරනවා. ඒක තමයි දර්ශනයේ ස්වභාවය. ඒ කියන්නේ දර්ශනය තුල වචන තියෙන්නේ හැමෝටම එක වචන නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි බීන් කියන වචනය ගත්තොත් ඒ බීන් කියන වචනය විවිධ වූ දාර්ශනිකයෝ අත තියෙන්නේ විවිධ වූ අර්ථයන්. බීන් කියන අර්ථය බීන් නතින්නස් කියන කෘතියට එනකොට ෂෝන් පෝල් සාත්‍රාත ඒක එක අර්ථයක්. බීන් කියන අර්ථය බීන් ඇන්ඩ් ටයිම් කියන කෘතියේ හයිඩෙගර් අතදී තව එකක්. බීන් කියන එක ඇරිස්ටෝටල් ගාවදී තව අර්ථයක්. ෂක් ඩෙරිඩා කියන දාර්ශනිකයා ගාවදී තව අර්ථයක්. එතකොට මේ දාර්ශනිකයන්ගේ සංකල්ප ගත්තහම ඒ සංකල්පය කතා කරන්න වෙන්නේ දාර්ශනිකයා සමග සහ දාර්ශනිකයාගේ ක්‍රියාව සමග සහ දාර්ශනිකයාගේ න්‍යායගත කිරීම සමග. එතකොට මේ ආකියොලොජි කියන සංකල්පය හුදෙක් අපි කතා කරන පුරාවිද්‍යාව ඔස්සේ තේරුම් ගන්න බැහැ. එතකොට ෆූකෝඩියන් ආකියොලොජි කියන්නේ ඒක ෆූකෝත් එක්ක බේරගන්න ඕන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතකොට මේ ෆූකෝ කියන ප්‍රංශ දාර්ශනිකයා එයා සාමාන්‍ය ඉතිහාසය සහ සාම්ප්‍රදායික ඉතිහාසඥයාව අතික්‍රමණය කරනවා. එහෙම නැත්නම් එයා ඩිකන්ස්ට්‍රක්ට් කිරීමක් කරනවා.
විසල් නියෝජනයක් කරනවා. සාම්ප්‍රදායික ඉතිහාසඥයාගේ පිළිගැනීම දැඩි ලෙස අභියෝගයට පත් කරනවා. ඒක නිසාම ඇන්ටි හිස්ටෝරියන් කෙනෙක් විදිහට ෆූකෝව හඳුන්වනවා. ඒ කියන්නේ ෆූකෝ කියන්නේ ඉතිහාසයට විරුද්ධ ඉතිහාසඥයෙක්. ඉතිහාසයට විරුද්ධ ඉතිහාසඥයෙක්. right? ඇයි ඔහු ඉතිහාසයට විරුද්ධ වන්නේ? සාම්ප්‍රදායික ඉතිහාසයට විරුද්ධ වන්නේ ඇයි? අන්නේ ප්‍රශ්නය තියෙනවා අයි මහදේවන් ධර්ණීයකට ලියන ලිපි. අයි මහදේවන් ධර්ණීයකට ලියන ලිපියේ අන්නේ ප්‍රශ්නය තියෙනවා. right? That traditional historians' tendency to read straightforward narratives of progress in historical record. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ඉතිහාසඥයාගේ ඉතිහාසය කියන්නේ යම් ආකාරයකට හොඳින් සකස් කිරීමට උත්සාහගත් පෙළගැසුණු කන්ටිනිවිටි එකක් සහිත අඛණ්ඩතාවක් රැකීම සඳහා උත්සාහ දරන අඛණ්ඩතාවක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා උත්සාහ දරන ව්‍යායාමයක්. එහෙම නැත්නම් සාමාන්‍ය ඉතිහාසඥයා right මේ ෆූකෝ වගේ ඉතිහාසඥයෝ නෙමෙයි. එහෙම නැත්නම් හේඩන් වයිට් වගේ ඉතිහාසඥයෝ නොවේ. ඒක මේ සාමාන්‍ය සාම්ප්‍රදායික ඉතිහාසඥයා ඉතිහාසය තනි continued narrative එක. එහෙම නැත්නම් අතිශයින්ම වාස්තවික යථාර්ථයක් objective reality එකක්. විදිහට එහෙම නැත්නම් වඩා ඇත්තම ඉතිහාසය අපිට හොයලා දෙන්න උත්සාහ කරනවා. right? අපිට ඇත්තම ඉතිහාසය හොයලා දෙන්න උත්සාහ කරන සාම්ප්‍රදායික ඉතිහාසය. නමුත් මේ ඇත්තම ඉතිහාසය කියන එක බොරුවක් කියන එක තමයි ෆූකෝගේ තර්ක කියන්නේ. එතකොට අපිට ෆූකෝ වැදගත් වෙනවා ඉතිහාසය පිළිබඳව නැවත සිතා බලන්න. ඒ මොකද ඉතිහාසය කියන ප්‍රශ්නය ඉතිහාසය කියන තනිකර ප්‍රශ්නය. right? ඉතිහාසයේ යම් යම් යුගවල යම් යම් ඉතිහාසයන් ලියවෙන්නේ යම් යම් දේශපාලනික සහ බල ව්‍යුහයන්ගේ වමනාවන්ට අනුව. එතකොට ඉතිහාසයේ දේවල් නිර්මාණය වෙන්නේ එහෙම. දැන් වැඩිය ඕනේ අපි වර්තමානයේත් එක්ක ගමු. ඉතිහාසයට යන්න කලින් අපි දන්නවද අර්ලියගහ මන්දිරයේ ඇතුලේ මොනවද මේ වෙනකොට වෙන්නේ? එහෙම නැත්නම් ජනාධිපති කාර්යාලය ඇතුලේ මොනවද වෙන්නේ? ඉන්දියා මහා කොමසාරිස් කාර්යාලය ඇතුලේ මොකද්ද වෙන්නේ? චීන එම්බසි එක ඇතුලේ මොකද්ද වෙන්නේ? අපි මේ වර්තමාන මොහොතේ ඉතිහාසයවත් අපි හරියට දන්නේ නැහැ. එතකොට අපිට නිශ්ශංක මල්ලගේ, දුටු ගැමුණුගේ, පරාක්‍රම බාහුගේ ඉතිහාසය ගැන අපිට මේ ඔබ්ජෙක්ටිව් වාස්තවික වූ යථාර්ථයක් හොයලා දෙනවා කියන එක අපි සාමාන්‍ය වචනයෙන් කිව්වොත් එහෙම බයිලාවක් කියන එක තමයි ෆූකෝ කියන්නේ. ඒක මිත්‍යාවක්. එහෙම කන්ටිනියුඩ් හිස්ටරි එකක් අඛණ්ඩව ගලාගෙන ආපු ඉතිහාසයක්. right? අඛණ්ඩව ගලාගෙන ආපු අවිච්ඡින්න වූ ඉතිහාසයක් පිළිබඳ අදහස කියන්නේ මිත්‍යාවක්. අන්න ඒක තමයි ෆූකෝ රිජෙක්ට් කරන්නේ. සහ අපි හදපු නැරේටිව්ස් ඔක්කොම ෆූකෝ ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ෆූකෝ ඉස්සරහා මිහිඳුහාමුදුරුවෝ ඉන්දියාව අරව මේවා ඔය ඇවිල්ලා හිටන් ආර්යයන්ගෙන් ඇවිල්ලා හිටන් ඒවා ඔක්කොම නැරේටිව්ස් විතරයි. ෆූකෝ ඉස්සරහා අර අයි මහදේවන්ගේ ඉන්දියන් නැරේටිව් එක ඔතොරිටේටිව් අවසාන එහෙම නැරේටිව් එකක් නෙමෙයි. අයි මහදේවන්ට යාගේ නැරේටිව් එක යට තියාගන්න පුළුවන් ෆූකෝ කියන විදිහට. ෆූකෝ කියන්නේ I say අයි මහදේවන් තමසගේ නැරේටිව් එක තියාගන්නවා මට තමසගේ නැරේටිව් එකකින් ඇති වැඩක් නැහැ. right? ඒක තමයි ෆූකෝගේ post structuralist
ප්‍රවේශය පශ්චාත් ව්‍යුහවාදී ප්‍රවේශය මේක ඇතුලේ ග්‍රෑන්ඩ් නරේටිව්ස් නෑ මහා ආඛ්‍යානයක් නෑ හරිද අපිට අවසාන සත්‍යයක් වශයෙන් ගත හැකි ආඛ්‍යානයක් නෑ ඉතිහාසය පිළිබඳ අන්න එතනින් තමයි ෆූකෝ ප්‍රොබ්ලමටයිස් කරන්න පටන් ගන්න ඉතිහාසය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ ඊළඟට දැන් ෆූකෝ මේ ආකියොලොජි කියන එක මම කිව්වා ඔහුට අනන්‍ය වෙන අර්ථයකින් ආකියොලොජි කියන එක පටන් ගන්න. ඒක අර අපි කතා කරන සාමාන්‍ය පුරාවිද්‍යාවෙන් නෙමෙයි. ඒක තේරුම් ගන්න වෙන්නේ. ඒතකොට archaeology is the term Foucault used during the 1960s to describe his approach to writing history. ඉතිහාසයේ ලිවීම පිළිබඳ සෙවීමට ඔහු පාවිච්චි කරපු අදහස තමයි ආකියොලොජි කියන අදහස. ඒක නිසා මම මේක පුරාවිද්‍යාව කියලා සිංහලෙන් කියන්න උත්සාහ කරන්නේ නැහැ. right? මම පුරාවිද්‍යාව කියලා මේ ෆූකෝඩියන් ආකියොලොජි කියන එකට පුරාවිද්‍යාව කියන සිංහල වචනේ දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ ආකියොලොජි කියන්නේ වෙන එකක්. right? ඒතර ෆූකෝ උත්සාහ කළේ ආකියොලොජි හරහා මේ ඉතිහාසයේ ලිවීම ප්‍රතිගවේෂණය කිරීම. එතෙන්දී ඔහු උත්සාහ කරනවා archaeology is about examining the discursive traces and orders left by the past in order to write a history of the present. History of the present. මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. අපිට වර්තමානයේ ඉතිහාසයක් අපිට තියෙනවා. right? වර්තමානයේ ඉතිහාසය වර්තමානයේ ඉතිහාසය කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් නීරා වික්‍රමසිංහ ආචාර්ය නීරා වික්‍රමසිංහ මහාචාර්ය නිහාල් පෙරේරා වගේ අය පෙන්වන කාරණයක් තමයි මේ ශ්‍රී ලංකන් එහෙම නැත්නම් සිංහල ඩෙන්ටිටි කියන එක එහෙම කන්ටිනියුඩ් වෙච්ච ඩෙන්ටිටි එකක් නෙමෙයි right ඒගොල්ලෝ පෙන්වන කාරණේ තමයි අපේ මේ මොඩර්න් ඩෙන්ටිටිස් අපේ මේ නූතන අනන්‍යතාවන් කියන ඒවා අපිට නිර්මාණය කරලා දීලා තියෙන්නේ බ්‍රිටිෂ් කොලොනියල්ස්ලා යටතේ. right? එතකොට අපි ඉතිහාසය පිළිබඳ අපේ වර්තමාන දැක්ම ඒකට සපෝට් කරන්න තමයි අපි ඉතිහාසය හැමතිස්සෙම හදන්නේ අපි. ඒ කියන්නේ අපි ලෝක දැන් අපි ඉන්දියාව කියන එක ගමු. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව කියන එක ගමු. එතකොට දැන් මෙයා කියන්නේ එක දැන් නිහාල් පෙරේරා මෙයාගේ ඩිකොලොනයිසින් සිලෝන් කියන පොතේ. හරි. එතකොට එයා තර්ක ගන්න කාරණේ තමයි මේ එක ලංකාවක් කියලා එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ සිලෝන් කියන එක මෙහෙම තනි එකක් තිබුණේ නැහැ. ඒක යම් යම් යුගවලදී ඒක බෙදිලා ඒ කියන්නේ කොටස් වශයෙන් තිබුණා. මොකද එක කොටසක් කොලොනියල්ස් යටතේ පාලනය වුණා. එක කොටසක් රජෙක් යටතේ පාලනය වුණා. එතකොට මේකේ කන්ටිනියුටි එකක් නේ. රයිට් ඊට පස්සේ දැන් ඔය බ්‍රිටිෂ් කොලොනියල්ස්ලා යටතේ ඒගොල්ලන්ගේ සංගණන මේ ඒගොල්ලන්ගේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩිසිෂන්ස් වලදී මිනිස්සුන්ගේ අනන්‍යතාවයන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ හිටපු මලයාලම් මිනිස්සු කොච්චි මිනිස්සු අර ඒ සමහර මිනිස්සුන්ව දෙමළ පැත්තට දැම්මා. හරිද? ඒගොල්ලන් දෙමළ ජනතාව කියලා ගණනය කළා සහ උන්ගේ අනන්‍යතාව දෙමළ කළා. සමහර දැන් ඔය සමහර මිනිස්සුන් සමහර මලයාලම් මිනිස්සුන් සිංහල පැත්තට දාලා සිංහල අනන්‍යතාවක් කියනවා. right? එතකොට දැන් ඒ ඩෙන්ටිටිස් කියන ඒවට එහෙම ස්ටැටික් එහෙම සදාකාලික ගලාගෙන එන දෙයක් නැහැ ඩෙන්ටිටිස්. එතකොට අපි ඉතිහාසය පිළිබඳ වර්තමානයේ ඔස්සේ බලන බැලීම් තමයි අපිට තියෙන්නේ. right? එතකොට දැන් අපි ඉතිහාසය කියන එක පිළිබඳ එතකොට කතා කරන්නේ දැන් එතකොට අපි දැන් දෙමළ බව පිළිබඳ ඉතිහාසය අපි කතා කරන්නේ history of present. මේ වර්තමානයේ තුල ප්‍රසන්ටිසම් එකක් ඒක ඇතුලේ තියෙනවා. right? එතකොට අපේ වර්තමානයේ තුලේ තිබෙන ඉතිහාසයට අපි යම් ආකාරයකට අර අතීතයෙන් ගන්න සාක්ෂි අරගෙන යම් ආකාරයකට අයිඩියොලොජිකල් ඩිස්කෝස් එකක් ඇතුලේ අයිඩියොලොජිකල් ඩිස්කෝස් එකක් ඇතුලේ අපි වර්තමාන ඉතිහාසය සකස් කරනවා. ඒක සකස් කරමින් තිබෙන දෙයක්. ඒක අවසාන දෙයක් නෙමෙයි.
එතකොට මේ ආකියොලොජි වල එයා උත්සාහ කරන්නේ රයිට් ෆූකෝ ආකියොලොජි වල උත්සාහ කරන්නේ මේ ඩිස්කර්සිව් ට්‍රේසස් අපිට තියෙනවා. ඒවා ආපහු විමර්ශනය කිරීම. දැන් උදාහරණයක් විදිහට මහාවංශය. රයිට් මහාවංශය කියන එක අපිට අපි ගාව දැන් වර්තමානයේ මහාවංශයක් කියලා එකක් ගහනවා. මහාවංශය කියලා කාර්යාලයක් තියෙනවා. ඒගොල්ලෝ මහාවංශයක් අපිට දෙනවා. හරිද? එතකොට ඒගොල්ලන්ට ප්‍රසන්ටිසම් එකක් තියෙනවා මේ මහාවංශය. වර්තමාන මහාවංශය. දැන් මේ අපිට තියෙන වර්තමාන මහාවංශය. හරි? ඒ පොතක් අපි ගිහිලා කඩෙන් ගිහිලා ගත්තාම එහෙම හම්බ වෙන පොතක් තියෙන වර්තමාන. හැබැයි අපිට මේ වර්තමාන තත්ත්වය දක්වා මේ මහාවංශය දියුණුනේ කොහොමද? රයිට්. එතකොට මේ මහාවංශයේ මුල් කෘති තිබුණේ කොහේද? රයිට්. එතකොට මේ මහාවංශය පරිවර්තන සිද්ධ වුණේ කොහොමද? දැන් ඔය එඩ්වර්ඩ් අප්හැම් වගේ අය කරපු පරිවර්තන වල තිබුණු මහාවංශයේ තිබිච්ච ප්‍රශ්න මොනවද? ඇයි ටර්නර් එතකොට ටර්නර් මහාවංශයක් හදලා ඉතින් ඒක ඔතොරිටේටිව් මහාවංශය කරගත්තේ කොහොමද? රයිට්. ඊට පස්සේ හම්බ වෙච්ච පිටපත් අර ඔරිජිනල් මහාවංශයත් එක්ක මොනවද තියෙන සම්බන්ධකම්? දැන් වර්තමානයේ අපි අවසානයේ ඇවිල්ලා ඉන්න මහාවංශය මොකක්ද? මහානාම කියන භික්ෂුන් වහන්සේ ලියපු මහාවංශය කුමක්ද? එයා ඒ වෙනකොට මේ මහාවංශයේ එයාට තිබිච්ච දේශපාලනික උවමනා එපාකම් මොනවද? මෙන්න මේ ඩිස්කර්සිව් ට්‍රේසස් වලට යන එක තමයි අපි ආකියොලොජි කියන ඒ වර්තමානයට ඒක ඇතුලේ තියෙන අයිඩියොලොජි මොනවද? දැන් අපි ඉන්දියාව කියන එක ගත්තොත් ඉන්දියාව අපි ගන්නවා අපේ වර්තමාන ප්‍රසන්ටිසම් එක ඇතුලේ ඉන්දියාව කියන එක ලොකු මහා අර්ධද්වීපයක් ඒකෙම එකක්. හැබැයි ඒක මේ කොලොනියල්ස්ලා එන්න කලින් ගත්තාම පුංචි පුංචි රාජ්‍යයන් 530 20 ගානක් 30 ගානක් තිබිච්ච පුංචි රාජ්‍යයන් වලින් හැදිච්ච ප්‍රදේශයක්. ඒ බ්‍රිටිෂ් රාජ්‍යක ඇතුලේදී ආයේ වෙන එකක් හැදෙනවා. එතකොට අපි ඉතිහාසය දෙක්ස බලන්නේ අර බ්‍රිටිෂ් රාජ්‍ය කරා. අපේ ප්‍රසන්ටිසම් එක හරහා. අපේ වර්තමානත්වය හරහා. ඒ කියන්නේ ඉතිහාසයේ වර්තමානයේ ඉතිහාසය හරහා. එතකොට අපිට ආකියොලොජි හරහා ෆූකෝ ආරාධනා කරන්නේ පිටිපස්සට ගිහිල්ලා බලන්න. ඒ ඩිස්කෝසස් ඇතිවෙච්ච තැන් වලට ගිහිල්ලා බලන්න. දැන් වර්තමාන ඉන්දියාව ගත්තාම සමහර ඒවා තියෙනවා සමහර ඒවා කොලොනිස් බවට පත් වෙච්ච නැති ප්‍රින්ස්ලි ස්ටේට්ස් ගොඩක් තිබුණා. ඒතර ඒ වේ ඉතිහාසය කොහෙද තිබුණේ? රයිට්. එතකොට දැන් ආකියොලොජි වලදී අපිට ෆූකෝ ආමන්ත්‍රණය කරන්නේ other words archaeology is about looking at history as a way of understand the processes that have led to what we are today. Right. එතකොට අපි මේ ඉතිහාසය පිළිබඳ වර්තමානයේ අරගෙන තියෙන යම් අදහසක් තියෙන සමහර දේවල් ගැන. බුදුදහම ගැන, ජාතිය ගැන, කුලම් ගැන, එතකොට රාජ්‍ය පාලනයන් ගැන, right? නොයෙකුත් දේවල් ගැන අපි වර්තමාන අදහසක් අරගෙන තියෙනවා. එතකොට ඒ අපිට ආකියොලොජි වලින් උත්සාහ කරන්නේ දැන් අපේ තියෙන මේ වර්තමාන අදහස කොහොමද කන්ස්ට්‍රක්ට් වෙන්නේ? ඒක උනේ කොහොමද කියන එක අපි ආපහු අදහස් වල ඉතිහාසයට කුස් බලන්න. එතකොට ෆූකෝ කරපු එක දෙයක් තමයි history of ideas. දැන් ෆූකෝගේ තනිකරම එයාගේ academic intellectual scholarly discourse එකම තනිකර තිබුණේ මේ history of ideas හරහා. අදහස් පිළිබඳ ඉතිහාසය. එයා කිව්වේ මේ අදහස් අපේ ඉතිහාසයේ තියෙන මේ ලීනියර් දේවල් අපි හොයනවට වඩා මේ අදහස් කොහොමද නිර්මාණය වෙන්නේ? එයා බැලුවා birth of prison. කොහොමද prison එක නිර්මාණය වෙන්නේ? Discipline and punish කියලා ලිපියක් ලියුවා. විශාල පොතක් ලියුවා.
ඒ ඩිසිප්ලින් and පනිෂ් එකේදී පනිෂ් කියන අදහස පනිෂ්මන්ට් කියන අදහස ඉතිහාසය ඇතුළේ කොහොමද නිර්මාණය වුණේ මෑඩ්නස් කොහොමද නිර්මාණය වුණේ දැන් යා පෙන්නන කාරණයක් තමයි ෆූකෝ මෑඩ්නස් කියන එක එක්තරා එන්ලයිට්මන්ට් පීරියඩ් එක ඇතුළේ ඒ මෑඩ්නස් කියන අයිඩියා එක රයිට් ඒ අයිඩියා එක යුරෝපයේ එක්තරා කාලයකදී හදපු එකක් කන්ස්ට්‍රක්ට් කරපු එකක් රයිට් ඒකට කියනවා ග්‍රේට් කන්ෆයින්මන්ට් කියලා ඒ කියන්නේ යුරෝපයේ ඉතිහාසයේ එක්තරා මොහොතකදී ඒගොල්ලන්ට අවශ්‍ය වෙන ඒගොල්ලන්ගේ ඵලදායීතාව වැඩි කරන්න සහ රැෂනලිටි එක වැඩි කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙන තාර්කික භාවය වැඩි කරන්න ඒගොල්ලෝ අතාර්කික විදියට හිතපු මිනිස්සුන් ඒගොල්ලන් දානවා මේ සමාජයෙන් එහාට හදලා දානවා නිකන් ලූනටික් බොම මේ මොනවාද නිකන් පිස්සන් කොටු වගේ දේවල් හදලා දානවා රයිට් එතකොට ඒගොල්ලන්ව නිකන් අර ලාඳුරු රෝගීන් දාපු ගන්නට මිනිස්සු අතාර්කිකව හිතපු මිනිස්සු අනිත් පැත්තට ගන්නවා නමුත් පිස්සා කියලා අපි දැන් අද උමතුව කියන එක යුරෝපීය සමාජයේ ඉතිහාසය ගත්තාම උමතුව කියන එක ඒ අදහස දැන් එන්ලයිට්මන්ට් පීරියඩ් එකට එළියට ගියාට පස්සේ ඊට ඈතට ගියාට පස්සේ උමතුව කියන එක ඒක මෑඩ්නස් නෙමෙයි ඒක ඇහිලා වෙන මේ කියන්නේ ඒක සමහර බුද්ධියත් එක්ක කවිත්වයත් එක්ක එහෙම සම්බන්ධ වෙච්ච දෙයක්. ඒතර යා ඒක තමයි ෆූකෝ කරන්නේ history of ideas ගැන හිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රිසන් එක birth of prison එක හැදුනේ කොහොමද? උමතුව පිළිබඳ ප්‍රශ්න ඇති වුණේ කොහොමද? මේ ලෝකයේ එක අදහස් නිර්මාණය කරන ක්‍රියාවලිය මොනවද? ඒ අදහස් ක්‍රියා නිර්මාණය කරන ක්‍රියාවලිය ඇතුළේ තියෙන දෘෂ්ටිවාද මොනවද? ඒ යුගයේ අවශ්‍යතා මොනවද? දැන් එන්ලයිට්මන්ට් පීරියඩ් එකේ බොහෝ අදහස් නිර්මාණය වෙච්ච තැන් තියෙනවා. රයිට් අපිට දැන් මෙඩිකල් ගේස් ගැන ෆූකෝ කතා කරන නමුත් මේක අපි තව එහාට යන්නේ නැති වෙන්න අපි එතන පොඩක් ඉස්සරහට යමු. රයිට් එතකොට මේ ෆූකෝඩියන් ආකියොලොජි වල හරිද ෆූකෝඩියන් ආකියොලොජි වල ඒකේ කරුණු දෙකක් අපිට ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්. First, it is an attempt to write history in terms of notion of discontinuity. Right? Archaeology වල ප්‍රධාන දෙයක් තමයි මේවා ruptures, discontinuities. මේවා එක කියන්නේ ඉතිහාසය කියන එක දිගට ගලාගෙන ආපු දෙයක් නොවේ. ඔහු ඒ ආකියොලොජි ඒ කියන්නේ ආපස්සට ගිහිල්ලා මේ ට්‍රේසස් හොයන්න ෆූකෝ දරන උත්සාහය ඇතුලේ ෆූකෝ පෙන්වන කාරණේ තමයි මේවා එක දිගට ගලාගෙන ආපු දේවල් නෙමෙයි මේවා ඇතුලේ ඩිස්කන්ටිනියුටිස් තියෙනවා මේවා ඇතුලේ ඇක්සිඩන්ට්ස් තියෙනවා මේවා ඇතුලේ ඩිස්කවරිස් තියෙනවා රයිට් මේ ඉතිහාසය කියන එක මේවා ඇතුලේ යුද්ධ තියෙනවා කුමන්ත්‍රණ තියෙනවා රයිට් මේවා එක විදිහට ගලාගෙන ආවේ නැහැ ඒව ඇතුළේ තියෙන රප්චර්ස් ගැන හොයන එක තමයි ආකියොලොජි වල එකක් රයිට් එතකොට ආකියොලොජි වල තියෙන කාරණේ තමයි තියෙන දේවල් ප්‍රොබ්ලමටයිස් කරන එක මිහිඳු ආමුදුරුව ආවා මිහිඳු ආමුදුරුව ඇවිල්ලා මේ ඇවිල්ලා ලේච්චෝ ටිකක් ටේම් කළා ඊට පස්සේ ඒගොල්ලන්ට මේ ඉතිහාසය කියලා දුන්නා ඒගොල්ලන්ට ලියන්න කියලා දුන්නා ඒගොල්ලන්ට ආගමක් දුන්නා ඔන්න ඔය තියෙන කන්ටිනියුටි එක ප්‍රශ්න කරන එක තමයි ෆූකෝගේ ආකියොලොජි කියන්නේ. මේවා එහෙම අපිට කන්ස්ට්‍රක්ට් කරන්න පුළුවන් කන්ටිනියුටිස් නෙමෙයි. මේවා ඇතුලේ අපිට හොයාගන්න බැරි සමහර ඩිස්කන්ටිනියුටිස් රප්චර්ස් තියෙනවා. මේවා එකට එකක් පෑහෙන්නේ නැති දේවල් තියෙනවා. ඉන්ටර්නල් කොන්ෆ්ලික්ට්ස් තියෙනවා. අන්නේ ඉන්ටර්නල් කොන්ෆ්ලික්ට්ස් හොයාගන්න එක තමයි ඔහුගේ ඉතිහාස ලේඛනයේ මූලිකම අරමුණ. එකෙන් උදාහරණයක් මම දැක්ක මේ මෑතක ඔය මෙයා මේ නිර්මාල් දේවසිරි Facebook එකේ දාලා තිබුණා මේ මල්වාන මිත් කියලා අදහසක්. ඒතකොට දැන් මේ මිත් එක එක්තරා මොහොතක ඉතිහාසික වෙච්ච දෙයක්. ඒක හරහා වෙන කතාවක් තියෙනවා.
ඉන්ටර්නල් කන්ෆ්ලික්ට් එකක් තියෙනවා. right? එතකොට මෙන්න මේක තමයි මේ දාර්ශනික ප්‍රවේශ ඉතිහාසය පිළිබඳ අපිට හොයන්න තියෙන්නේ. අද ඉතිහාසයේ අභ්‍යන්තරයේ විශාල වශයෙන් ඉන්ටර්නල් කන්ෆ්ලික්ට්ස්, discontinuities, accidents, විශාල වෙනස්කම්, discoveries එක පාට සමහර දේවල් හොයාගන්න. right? සමහර උදාහරණයක් විදිහට සමහර සියවස් ගානක් තිස්සේ මිනිස්සු ආවේ එකම විදිහකට. එක පාට මිනිස් අවුරුදු 10ක් 15ක් ඇතුළත මිනිස්සුගේ මුළු ජීවන ක්‍රියාවලියම එක පාර පොළාපැනීම් වලට ලක් වෙලා තියෙනවා. එහෙම ඩිස්කවරිස් තියෙනවා. right? එතකොට දැන් මෙන්න මේව හරහා තමයි ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයට ෆූකෝ බහින්නේ. එතකොට ෆූකෝගේ ආකියොලොජි වල පළවෙනි කාරණය තමයි මේ discontinuities, a notion of discontinuity. discontinuity හරහා ඉතිහාසය ලිවීම කරා යොමු වීම. ඒක එයාගේ පළවෙනි එකක් යාගේ ආකියොලොජි වල. මේ ආකියොලොජි අර පරණ ආකියොලොජි නෙමෙයි කියන එකත් අපි මතක තියාගත යුතුයි. Second, it is a form of writing which is rooted in the analysis of history as discourse. right? එතකොට ඉතිහාස ලේඛනය කියන්නේ ඉතිහාසය කියන්නේ ඩිස්කෝස් එකක්. කතිකාව. මිනිස්සු නිර්මාණය කරගත්ත දෙයක්. හදපු දෙයක්. ඒක ඇතුලේ අනිවාර්යෙන් අයිඩියොලොජි ප්ලේ කරනවාමයි. දෘෂ්ටිවාදය ප්ලේ කරනවාමයි. right? මහා වංශය ඇතුලේ දෘෂ්ටිවාදය අනිවාර්යෙන් තියෙනවාමයි. right? මානාමාමුදුරන්ගේ උවමනාවන් ඇතුලේ උවමනාවන් මහාවංශය ඇතුලේ අනිවාර්යෙන් තියෙනවාමයි. මහානාමුදුර හාමුදුරන්ගේ සබ්ජෙක්ටිවිටිස් මහාවංශය ඇතුලේ අනිවාර්යෙන් තියෙනවාමයි. right? ඒක රාජ තරංගණිය ගත්තොත් රාජ තරංගණිය ඇතුලේ දෘෂ්ටිවාද තියෙන ලෝකෙ කිසි ඉතිහාසයක් ෆූකෝගේ විදිහට යුරෝපීය ඉතිහාසය, ඉන්දිය ඉතිහාසය, ලංකා ඉතිහාසය, චීන ඉතිහාසය මේ කිසි ඉතිහාසයක් දෘෂ්ටිවාදයෙන් බැහැර වෙන්නේ නැහැ. දෘෂ්ටිවාදයෙන් බැහැර වෙන්නේ නැහැ. right? යම් මොහොතකට අපිට දුටුගැමුණු කෙනෙක් බිහි කරන්න ඕනකොට අපි දුටුගැමුණු බිහි කරනවා. ඉතින් අපේ දෘෂ්ටිවාදී උවමනාව මත. අපේ කතිකාමයේ උවමනාව මත. right? අපිට මහසෙන් කෙනෙක් යට කරන්න ඕන නම් අපි මහසෙන්ව යට කරනවා. ඒ මොකද අපේ කතිකාමයේ උවමනාවක් තියෙනවා මහසෙන්ව යට කරන්න. right? හරි කුමනෝ ඒක මුළු ලෝක ඉතිහාසය පුරාම ඉතිහාසය කියන්නේ මේ දෘෂ්ටිවාදී වුණාව ඩිස්කර්සිව් ප්‍රශ්නයක් ඒක. ඒක නිසා ඉතිහාසය කියන එකේ අවසානයක් නැහැ. එහෙම ටියොලොජිකල් ඉරණම්වාදී ඉතිහාසයකට තමයි ෆූකෝ විරුද්ධ වෙන්නේ. මෙන්න අවසාන්විත පරම ඔබ්ජෙක්ටිව් මේ නියම ඇත්ත ඉතිහාසයක් හැවීමට දරන උත්සාහය බොරුවක්. ඒක නිසා ෆූකෝ වගේම ඒකට විරුද්ධ වෙන එක්කෙනෙක් ඉන්නවා තව හේඩන් වයිට්. එක්කෙනෙක් නෙමෙයි තව කොලින් වුඩ් ගත්තත් තව බොහෝ දෙනෙක් ඉන්නවා. හේඩන් වයිට් එයා ඉදිරිපත් කරනවා මේ ඉතිහාස ලේඛනයේ එක්තරා නැරේටිව්ස් වර්ග 4ක්. මිනිස්සු ඉතිහාසය එක එක විදිහට ලියනවා. නිකන් වීර දීරෝදාත්ත ආකාරයට එක ඉතිහාසයක් ලියනවා. කොමඩි එකක් වගේ තව ඉතිහාසයක් ලියනවා. right? මේ ඉතිහාස නැරේෂන්ස් කරන එක වෙනම ඩිස්කර්සිව් ප්‍රොජෙක්ට් එකක්. right? එතකොට අහන ප්‍රශ්නේ තමයි ෆූකෝ වගේ අයගේ right ඉතිහාසයට නැද්ද මේ ඔබ්ජෙක්ටිව් සයන්ටිෆික් ඉතිහාසය? ඉතිහාසය පිළිබඳ රියැලිටි එක විද්‍යාත්මකව කියන්න බැරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට කාබන් ඩේටින් තියෙනවා. right? මෙන්න මේ අහවල් කාලේ කාබන් මේකෙන් මේ අහවල් රජුගේ අහවල් මේක. right? මේ අහවල් කාලය තුල මේ කාබන් ඩේටින් තියෙනවා. සයන්ස් තියෙනවා. right? මේක අහවල් යුගයට අයිති එකක්. right? ෆූකෝ කියනවා ෆූකෝ විරුද්ධ වෙන්නේ සයන්ස් scientific discoveries වලට ෆූකෝ විරුද්ධ වෙන්නේ නැහැ. ෆූකෝ කියන කාරණේ තමයි right ඔබගේ විද්‍යාව තිබෙන්නේ දෘෂ්ටිවාදය ඇතුළේ. ඒ කිසිදු විද්‍යාත්මක සොයා ගැනීම කිසිදු විද්‍යාත්මක කාබන් ඩේටින් එකක් right
කිසිදු කාබන් ඩේටින් එකක් දෘෂ්ටිවාදයෙන් ඉයත් කරලා ගන්න බෑ. ඒවා පයින් ආපහු මේ ඩිස්කර්සිව් ලෝකයක් ඇතුළට, අවකාශයක් ඇතුළට, ස්පියර් එකක් ඇතුළට. right? ඒවා අපි කියන්නේ අපි ඩිස්කෝසස් ඇතුළට තමයි මේ සොයාගැනීම් පණින්නේ. right? දැන් උතුම් උදාහරණයනේ මම පොලිම කතා කරමු මේ සිරන්දරණීයගල මහත්මයාගේ අනුරාධපුරයේ හොයාගත්ත බ්‍රාහ්මී අක්ෂර කිස්තුපුර 6 වෙනි සියවසේ ඒක ඩිස්කෝස් එකක් ඇතුළට පණින්නේ. ඒක ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳ ඩිස්කෝස් එක ඇතුළේ තමයි අයි මහදේවන් ගන්නෙ. හරි වාට එක හොයාගන්න පුළුවන්. හැබැයි ඔයා අපේ එකක් ඊට කලින් හොයාගන්න ඕනේ. හරි ඒව බෑ ඔයාගේ එක හොයාගත්තා කියලා වෙන්න බෑ. ඒ වෙනවා නම් අපේ පැත්තෙන් එන්න ඕනේ. මොකද අපේ ඩිස්කෝස් එකක් තියෙනවා. අපි ඉන්දියන් ඉතිහාසය කියලා ආර්ය ප්‍රවාදයක් හෝ අපි හදාගත්ත මොකක් හරි ඉතිහාසයක් තියෙනවා. අපේ පැත්තෙන් උඩ ඉඳන් ඕගලන්ට ආපු එකක් තියෙන්නේ. මිසක් ඒ ඩිස්කෝස් එක වාට එහෙම කඩන්න බෑ. රයිට් ඒක හරි වයලන්ට් පවර්ෆුල්. රයිට් ඒ ඩිස්කෝස් එක ඇතුලේ තමයි වැඩි තියෙන්නේ. එතකොට මේ කාබන් ඩේටින්ද විද්‍යාවද නැත්නම් ඉතිහාසයේ වාස්තවික යථාර්ථයන්ද කියන ඒවා අදාළ නැහැ. ඒ ඔක්කොම වැටෙන්නේ ඩිස්කෝසස් ඇතුළට. ඩිස්කෝසස් ඇතුළට. ඒ ඩිස්කෝසස් ඇතුළින් තමයි මේවා ඉන්ටර්ප්‍රිට් වෙන්නේ කියන එක තමයි ෆූකෝගේ පළවෙනි ඊළඟ දෙවෙනි තර්කය. right? එතකොට history presents itself to us in the form of dispersed events. right? මේ විසිරි ඉතිහාසය අපි වෙතට එන්නේ එහෙම තනි පූර්ණ යථාර්ථයක් ආකාරයෙන් නෙමෙයි ඉතිහාසය අප වෙතට එන්නේ. නොයෙකුත් ආකාරයේ decisions, accidents, initiatives, discoveries නොයෙකුත් දේවල්. ලෝකේ දරුණු නියං යුද්ධ මේවා අතර විශාල වශයෙන් continuities නෙමෙයි තියෙන්නේ discontinuities. මේවා අතර තියෙන ruptures. right? මේවා බිඳිලා තියෙන්නේ. ඒක නිසා මේවත් තනි රේකීය ඉතිහාසයන් විදිහට ගන්න එක බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉතිහාසය කියන එක එහෙම රේකීය දෙයක් නොවන එක තමයි පළවෙනි කාරණය ෆූකෝගේ මේ දාර්ශනික කියවීම මේක. එතකොට ඒ අනුව ෆූකෝ is an anti-historical historian. ඉතිහාසය පිළිබඳ තිබිච්ච සාම්ප්‍රදායික මතයට අනුකූලව ඔහු ප්‍රති ඉතිහාසයක්. ඉතිහාස විරෝධී ඉතිහාසක්. Foucault has not developed anything like a theory of history. යාට ඉතිහාසය පිළිබඳ න්‍යායක් කියලා එකක් නෑ. right? එයා ඉතිහාසය පිළිබඳ න්‍යායක් හදන්න බෑ. ඒකෝට ඉතිහාසය පිළිබඳ න්‍යායක් හදනකොට ආයි වැටෙන්නේ මර සාම්ප්‍රදායික ඉතිහාසයට. ඒ කියන්නේ අපි හිතන අපිට කන්ටිනියුඩ් හිස්ටරි එකක් තියෙනවා කියලා හිතන සාම්ප්‍රදායික ඉතිහාසය ඇතුළට ඕනෑම ඉතිහාස න්‍යායක් අපව වැටෙනවා. කියන්නේ එතකොට linearity එක ඉතිහාසය ඇතුළට එනවා. එතකොට he has written not only been study ටොයින් බීන් වගේ නිකන් අර තාම පැහැදිලි ලෙස ගලාගෙන ඉන්න ඉතිහාසයක් ෆූකෝ ලියලා නැහැ. ෆූකෝ කරලා තියෙන්නේ ඉතිහාසය තනිකර ප්‍රශ්න කරන එක විතරයි. Foucault attempts to show how the past was different, strange and threatening. He tries to alter the position of historian from one who gives support to the present by collecting all the meanings of past. එතකොට එයාගේ එයා මේ ඉතිහාසඥයන්ට විරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ඉතිහාසය පිළිබඳ අපි හදාගත්ත නැරේටිව්ස් වලට ඉතිහාසය පිළිබඳ හදාගත්ත නැරේටිව්ස් වලට අතීතෙන් දේවල් ගෙනහල්ලා ෆික්ස් කරලා මේ ඉතිහාසය පිළිබඳ හදන අයිඩියොලොජිකල් ඩිස්කෝස් එකට එයා තනිකර විරුද්ධ වෙනවා. ඒක තමයි යාගේ ප්‍රොජෙක්ට් එක. right? මෙතෙන්දී ෆූකෝට විශාල වශයෙන් බලපානවා ෆූකෝගේ න්‍යායික ගොඩනැගීම් කෙරෙහි ෆෙඩරික් නීෂේ කියන ජර්මානු දාර්ශනිකයා. මොකද ෆූකෝට මේ ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නේ විතරක් නෙමෙයි අනෙක් හැම තැනකදීම ෆූකෝට විශාල වශයෙන්ම බලපාන දාර්ශනිකයා බවට පත් වෙන්නේ නීෂේ. මොකද ඔහු එක්තරා ආකාරයකට නීෂේවාදියෙක් විදියට හඳුන්වන්නත් පුළුවන්. හරිද? මොකද ඔහු නීෂේ පිළිබඳ විශාල කියවීමක හිටියා. එතකොට නීෂේ තමයි අත්ත වශයෙන්ම මේ කැරල්ල මේ බටහිර දාර්ශනික ක්‍රමයට තිබිච්ච ඒකේ තිබිච්ච ප්‍රශ්නය
පළවෙනි වෙඩිමුරේ පත්තු කරන්නේ නීෂ්ච. එයා ඩෙත් ඔෆ් ගෝඩ් කියලා එයා දෙවියන්ගේ මරණය පිළිබඳ අදහසක් එක්ක එයා එන්නේ ප්‍රධාන වශයෙන් ජනප්‍රිය මතයක් එක්ක. ඊට පස්සේ එයා එතෙන්දී ඊට පස්සේ ගේන දේ තමයි මේ දෙවියන් මරුණාට පස්සේ right එයා කියන්නේ death of god කියන එකෙන් තමයි එයා පටන් ගන්න. right ඒක තමයි එයාගේ ජනප්‍රියම ප්‍රකාශනය. එතකොට එතෙන්ට දොස්තෝස්කි එතෙන්ටම එනවා පස්සේ එක්සිස්ටෙන්ෂියල් ෆිලොසොෆි සාන්දෘෂ්ටිකවාදී දර්ශනය ගොඩනැගීම සඳහා බලපාන්නේ අදහස් පද්ධතිය. නීච්චෙට අනුව දෙවියන්ගේ මරණයෙන් පස්සේ අපට ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. දෙවියෝ තමයි ඔබ්ජෙක්ටිවිටි එක. දෙවියෝ තමයි ඔබ්ජෙක්ටිව් රියැලිටි එක. දෙවියෝ තමයි සමස්තය. දෙවියෝ තමයි අවසානය. දෙවියෝ තමයි සියල්ල. ඒ කියන්නේ අපි ඒ කියන්නේ අපිට යම් පරම සත්‍යක් පිළිබඳ තිබෙන අදහස තමයි මේ දෙවියෝ කියන්නේ. ඒක කොහේ තමයි දෙවියන්ගෙන් අපි සංකේතවත් කරන්නේ කියන අල්ටිමේට් ට්‍රුත් එකක්. කියන ඔබ්ජෙක්ටිව් ට්‍රුත් එකක්. වාස්තවික යථාර්ථයක්, අවසන් යථාර්ථයක්. එතකොට නීච්චේ කිව්වේ දෙවියෝ මරණයට පස්සේ එහෙනම් අපිට ඊපස්සේ ඒකට ඒ දෙවියන්ගේ මරණයෙන් පස්සේ දොස්තොස්කි කියපු කාරණේ තමයි right දෙවියෝ මරනවා නම් අපිට ඕන දෙයක් වෙන්න පුළුවන්. ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒතකොට එක්සිස්ටෙන්ෂියල් ෆිලොසොෆි වලට ආවෙත් ඒක. සාන්දෘෂ්ටිකවාදී දර්ශනයට ඕන දෙයක් වෙන්න පුළුවන්. එතකොට නීච්චේ දේ තමයි perspectives. ලෝකෙට යථාර්ථයක් නැහැ. ලෝකෙට තියෙන යථාර්ථය පිළිබඳ පර්යාව ලෝකයන් විතරයි. ඒ කියන්නේ හරියට ඒක මෙහෙම අදහසක් අර ඔක හරියට පැහැදිලි කරන්න පුළුවන් අර අලියා ගැන අන්ධ මිනිස්සු අලියා පිළිබඳ දීපු අර්ථ විවරණ. right ඒ කියන්නේ අලියාව එක මිනිහෙක් අල්ලනවා කුල්ලක් වගේ කියලා අලියා කුල්ලක් වගේ කියලා කියනවා. අනිත් මිනිහා අලියා කියන ප්‍රපංචයට වංගෙඩියක් වගේ කියලා කියනවා. තව කෙනෙක් කොස්සක් වගේ කියනවා අලියාව. එතකොට මේ අලියා පිළිබඳ පර්ස්පෙක්ටිව්ස් ඒගොල්ලෝ ගන්නෙ. අලියා පිළිබඳ එක එක පර්යාව ලෝක. ඒ කියන්නේ ඕනෑම ප්‍රපංචයක් ඕනම ෆිනොමිනොන් එකක් පර්ස්පෙක්ටිව්ස් විදිහට ගත්තාම එතකොට ඒ කියන්නේ අපිට හෝල් එක ටෝටල් එක අපිට නෑ අහුවෙන්නේ. අලියා කියන ටෝටල් එක නෑ. ඒ ටෝටලයිසේෂන් ප්‍රොජෙක්ට් එක තියෙන ගෝඩ් එක්ක දෙවියොත් එක්ක. right ටෝටලයිස් කරන්න පුළුවන් දෙවියන් විතරයි. right එහෙම ටෝටලයිස්ඩ් වෙච්ච එකක් නැති වුණාම අපිට තියෙන පර්ස්පෙක්ටිව්ස් විතරයි. ඒක ලෝකයේ පිළිබඳ අපිට නීච්චේ කිව්වේ. ඒතකොට ඉතිහාසය කියන්නේ ඒතකොට ඉතිහාසය කියන හෝල් එක ටෝටල් එක. අන්න ඉතිහාසය කියන ටෝටලිටි එක. ඉතිහාසය කියන ඔබ්ජෙක්ටිවිටි එක. ඉවරයි. ඉතිහාසය කියලා සමස්තයක්, ඉතිහාසය කියලා සැබෑ සත්‍යයක්, ඉතිහාසය කියලා සැබෑ රූපයක් අපිට දෙන්න බෑ. එහෙනම් ඉතිහාසය කියන්නේ අපි දකින පර්ස්පෙක්ටිව්ස් ටිකක් විතරයි. ඒතකොට අපිට ඉන්දියාවෙන් ඇවිල්ලා එක්කෙනෙක් අපිට ඉතිහාසය කිව්වත්, ලංකාවේ එක්කෙනෙක් ඉතිහාසය කිව්වත්, යුරෝපයේ එක්කෙනෙක් ඇවිල්ලා අපිට ටර්නර් හරි කවුරු හරි අපිට මේක ඉතිහාසය, මේක මහා වංශය, අරක මේ කියලා අපිට මේවා පර්ස්පෙක්ටිව්ස් පිළිබඳ ප්‍රශ්න. මේවා ඩිස්කෝසස් පිළිබඳ ප්‍රශ්න. මේවා අයිඩියොලොජිස් පිළිබඳ ප්‍රශ්න. right? ඒක ඒගොල්ලන්ගේ දැක්ම මත තිබිච්ච ප්‍රශ්නයක්. අලියාව නැට්ටෙන් අල්ලගෙන කොස්ස වගේ කියලා කියනවනම් අලියා කියන කොස්සක් වගේ කියනවනම් ටර්නර්ගේ ලංකා ඉතිහාසය පිළිබඳ අර්ථ නිරූපණය ඒ වගේ එකක්. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසය නෙමෙයි ටර්නර් කියලා තියෙන්නේ. ලංකාවේ ඉතිහාසය පිළිබඳ පර්ස්පෙක්ටිව් එක. right? එතකොට ඔබ්ජෙක්ටිව් නමුත් අපි ගන්නේ වෙස්ටර්නර්ස්ලා අපි ලංකාව ගැන හදපු කොලෝනියල්ස්ලා ලංකාව ගැන කන්ස්ට්‍රක්ට් කරපු මතය අපි ගන්නවා ඔබ්ජෙක්ටිව් විදියට. පරම විදියට. දැන් ඒක තමයි ඒක ලංකාව විතර නෙමෙයි මුළු ලෝකෙම වෙච්ච දෙයක්. ඒක නිසා ඒක තමයි ෆූකෝ ආගියු කරන්නේ. ෆූකෝ කියන එහෙම පරම වෙච්ච ඉතිහාස නෑ කොහෙවත්. හරිද? ඒක නීෂේ තමයි ඔක පටන් ගන්න වැඩි.
Nietzsche argue that the quest for truth was not an objective and neutral activity. මේක neutral activity එකක් නෙමෙයි අපිට දෙන සත්‍ය. අපිට කවුරු හරි සත්‍යයක් දුන්නා නම් ඒ සත්‍ය කිසිදා නිෂ්ක්‍රීය නැහැ. ඒ සත්‍ය ඒගොල්ලන්ගේ උවමනාවන්නේ පිටිපස්සේ තියෙනවා, දෘෂ්ටිවාදයේ පිටිපස්සේ තියෙනවා, ආත්මීයත්වයන් subjectivities තියෙනවා. ඒගොල්ලන් කැමති දේවල් තියෙනවා, අකමැති දේවල් තියෙනවා. right? colonialsලා අපිට ඉතිහාසයක් ලංකාවට දුන්නා නම් ඒ ඉතිහාසයේ නියුට්‍රල් ඇක්ටිවිටි එකක් නෙමෙයි. හරිද? ඒක ඇතුලේ නිෂ්ක්‍රීය නෙවෙයි. ඒක ඇතුලේ තියෙනවා යම් ආකාරයකට දෘෂ්ටි ආත්මීයත්වයක් subjectivity එකක්. එතකොට but was intimately related to the will to the power. ඒ කියන්නේ ඒක Nietzsche ආත දක්වපු විදිහට මේක will to the power. එහෙම නැත්නම් of the truth seek එයා මිනිස්සුන්ගේ වමනාව. අපි ඒක සරලවකින් will to power. ඒක අපේ මිනිස්සුන්ට තියෙන උවමනාවක් තියෙන හැම මිනිහෙකුටම. ඒ කියන්නේ කොලොනියල්ස්ලට යටත්විජිතවාදීන්ට ඒකට උවමනාවක් තිබ්බා. right? පරණවිතානගත්තු පරණවිතාන්ට උවමනාවක් තිබුණා. right? එතකොට ඒ උවමනාව ඕගෙන් ඉවත් කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒක නිසා අපිට කරන්න පුළුවන් මේ ඉතිහාසය කියන එක ප්‍රොබ්ලමටයිස් කරන්න. මිසක් ප්‍රශ්නගත කරන්න මිසක් ඉතිහාසය සඳහා අවසන් උත්තරයක් අපිට ලබා දෙන්න කොහෙත් බෑ කියන එක තමයි මේ Foucauldian postmodernist reading එක වෙන්නේ. Then knowledge was thus a form of power. එතකොට දැනුම කියන්නේ form of power. ඉතිහාසය දැනුම කියන්නේ බලයේ රූපයක්. මහාවංශය කියලා අපිට ප්‍රින්ට් කරලා එන්නේ බලයේ ස්වරූපයක් විදිහට. ඔය මහාවංශය හොඳටම ඇති ජනවර්ග දෙකක් අවුරුදු 20ක් 30ක් මරවන්න. හරිද? එක පොතක් ඇති අවුරුදු 20ක් 30ක් 40ක් 50 මිනිස්සු ජන කොට්ටාස දෙකක් මරවන්න. හරි? එතකොට ඒක form of power. ඒක ඇතුලේ බලයක් පිළිබඳ ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒ knowledge එක. ඒ knowledge එකේ තියෙන ආත්මය, ඒ knowledge එකේ තියෙන දෘෂ්ටිවාදය, ඒ knowledge එක දැන් මහාවංශයේ construct කළේ කුමන දෘෂ්ටිවාදයක් ඇතුළද? අන්න ඒකයි Foucault කියන්නේ අපිට හොයන්න කියලා. right? ඒකේ තියෙන internal ප්‍රශ්න, conflicts හොයන්න කියලා. A way of that form of knowledge was thus a form of power, a way of presenting one's own values in the guise of scientific disinterestedness. right? එතකොට අපි දැනුමේ තියෙන ඊළඟ දෙකේ තමයි අපිට අරන් එන ඊළඟ ප්‍රශ්නේ තමයි scientific disinterestedness. අපිට පුරාවිද්‍යාව සානික ඔක්කොම දේවල් වලින් අපිට අරන් එනවා විද්‍යාත්මක වශයෙන් disinterestedness එක. මේ මම කාබන් ඩේටින් වලින් හොයාගත්ත දේ, මේ මම මේකෙන් හොයාගත්ත දේ, මේ මට අහුවෙච්ච දේ, මේකේ තියෙන අපූර්ව ලක්ෂණය මේකයි, මේකේ තිබෙන මේවා. ඉතින් මේවා පෙන්නනවා මේගොල්ලෝ scientific disinterestedness කියලා. මේ අපිට මේ විද්‍යාත්මක වශයෙන් කිසි බැඳීමක් නැහැ කියලා අපිට පෙන්නනවා. පුරාවිද්‍යාඥයෝ එක එක වරන් ගිහිල්ලා අපිට පෙන්නනවා disinterestedness. නමුත් ඒගොල්ලෝ මේවා පොසිෂන් කරන්නේ ideology ඇතුලේ. පොසිෂන් කරන්නේ ideology ඇතුලේ. right? අන්න ඒකයි Foucault කියන්නේ අපිට ආයි හිතන්න කියලා. right? Foucault unmasks the epistemological innocence of historian. අපි මේ ඉතිහාසඥයා අහිංසකෙක් වගේ අපි ඉස්සරහින් පෙන්නී ඉන්නවා. හරි, නමුත් එයා ඥාන මීමාංසාත්මක අහිංසක භාවයක් අපිට පෙන්නනවා නම් ඒක බොරුවක්. right? ඉතිහාසඥයට අහිංසක වෙන්න බෑ. මේ මගේ මුකුත් මෙතන නැහැ, මෙතන මේ දෘෂ්ටිවාදයක් නැහැ, මම කියන්නේ ඇත්ත වගේ එකක් කියලා ඒක Foucault කියන්නේ බොරුවක්. එහෙම ඉනසන්ස් එකක් නැහැ. ඒක ඇතුලේ දෘෂ්ටිය අයිඩියොලොජි ක්‍රියාත්මක වෙනවා. right? එතනෝනේ අපේ ඇසයත් ඒ ඉනසන්ස් එක, ඒ epistemological innocence එක deconstruct කරනවා. ඒක විසංයෝජනය කරනවා. For Foucault, history is a form of knowledge and form of power, and at the same time, but differently, it is a means of controlling, domesticating the past in the form of knowing it. අපි domesticate the past. මේ මොකද්ද? domesticate කරනවා කියන්නේ අර සත්තුන් එහෙම අපූස බල්ලෝ එළුවෝ අපි ගෘහස්ත කරණය කරනවනේ. මිනිස්සු එළුවෝ එහෙම හදා ගන්න හරක් කිරි දොවා ගන්නවා අපිට අපි ගෘහස්ථකරණය කර ගන්නවා. අපිට ඕන විදිහට සකස් කර ගන්නවා මේ කැලේ හිටපු සත්තුන්. අන්න ඒ වගේ අපිට තියෙන වයිල්ඩ් ට්‍රේසස් වගේක් ඉතිහාසය පිළිබඳව.
ඒ තියෙනවා අපි ඩොමෙස්ටිකේට් කරගන්නවා අපිට ගැළපෙන විදිහට අපි හදා ගන්නවා අපි ඒවා දන්නවා වගේ ඉතිහාසය. නමුත් අපි ඉතිහාසය දන්නේ නැහැ. රයිට්? අපි නිශ්ශංක මල්ල මොනවද කරේ කියන්නේ අපි දන්නේ නැහැ. රයිට්? චන්ද්‍රබානු කොහෙන්ද ආවේ මොකද්ද කරේ කියන්නේ අපි දන්නේ නැහැ. රයිට්? එතකොට දෙවනි පරාක්‍රම බාහුවගේ ප්‍රශ්න අපි මුකුත් දන්නේ නැහැ. නමුත් අපි දන්නවා වගේ අපි ඩොමෙස්ටිකේට් කරන අපිට තියෙන ට්‍රේසස්. අන්න ඒ ප්‍රශ්නේ තමයි අත වශයෙන්ම ෆූකෝ මත කරන්නේ. The historian pretends to recreate the past as it really was. හරි? අපේ ඉතිහාසඥයා අපිට පෙන්වලා දෙන්න උත්සාහ කරනවා ප්‍රතිනිර්මාණය කරනවා මෙන්න මේක තමයි ඉතිහාසයේ තිබුච්ච දේ. මෙන්න මෙහෙමයි නිශ්ශංක මල්ල වැඩ කරේ. මෙන්න මෙහෙමයි පරාක්‍රම බාහුව වැඩ කරේ. මෙන්න මෙහෙම උලකුඩ දේවිය වැඩ කරේ. රයිට්? එයා අපිට රීක්‍රියේට් කරලා දෙන්න හදනවා. නමුත් ඒක හුදෙක් නැරේටිව් එකක් විතරයි. Using an awkward combination of anecdote and static, the historian paints the landscape of past in the colors of the present. එතකොට මේ වර්තමානයේ ඒගොල්ලන්ට උමනා අනන්‍යතාවලට අනුව වර්තමානයේ සමහර ලංකාවේ කීයත් පිළිබඳව ලංකාවේ තියෙන අදහස අනුව එහෙම නැත්නම් ඉන්දියාවේ කීයත් අනුව තියෙන අදහස අනුව තමයි අපි ඉන්දියාව ගැන දැන් හිතන්නේ. අපි ඉන්දියාව ගැන හිතන්නේ දැන් මේ බ්‍රිටිෂ් රාජ්‍යයෙන් හදපු ඉන්දියාවට අනුව තමයි ඉන්දියාවේ ඉතිහාසය ගැන දැන් අපි හිතන්නේ. Right? එතකොට ඉතිහාසය පේන්ට් කරන්නේ අන්නේ කලර්ස් ඇතුලේ. Right? Historian accomplishes this goal without placing himself or herself in question. එතකොට මෙතන සබ්ජෙක්ට් එකක් වැඩ කරනවා. historian ගේ සබ්ජෙක්ට් එකක් වැඩ කරනවා ආත්මයක්. එහෙම නැත්නම් අපි එක මේ ඩේ කාටීසියානු ඩේකාට් කියනවා වගේ කොජිටෝ එකක්. කොජිටෝ එකක් වැඩ කරනවා මිනිස්සුන්ගේ මේ historian ඇතුලේ. historian අන්න ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ ආත්මය කුමක්ද? ඒ ආත්මයේ දෘෂ්ටිවාදය කුමක්ද? ඒ ආත්මයේ උවමනාපකම් මොනවද? ඒක ගොඩක් වෙලාට හිස්ටෝරියන් ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් අපිට ෆූකෝ ඉන්වයිට් කරන්නේ අන්න ඒ කොජිටෝ එක ප්‍රශ්න කරලා. රයිට්? රයිට්. ඉක්මනට ඉවරයක් කරන්න. මේ රයිට්. Foucault's notion of archaeology can be broadly understood as an analytical tool for uncovering alternative and disturbed histories of system of knowledge. Disturbed histories. අපිට පේන්නේ නැති ප්‍රශ්නගත වෙච්ච ඉතිහාසයන් අපේ දැනුම් පද්ධතිය ඇතුළේ traces විදියට තියෙනවා. දැන් උදාහරණයක් විදියට මහාවංශය ලියනකොට එක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා මානව හාමුදුරුවන්ට විරුද්ධව. right? යා කියනවා මේකේ ප්‍රශ්න තියෙනවා කියලා. මට මේ දීප වංශ මම දන්නේ මේ ඉතිහාස කරන්න ඉන්නේ දැන් මතක් වෙයි මට ඕන මට ඒක පස්සේ හොයලා දෙන්න පුළුවන් ඒ නම ඒ හාමුදුරුවන්ගේ එයා ලොකු විරෝධයක් දක්වනවා. එතකොට එයාගේ ඉතිහාසය කුමක්ද? එයාගේ ඉතිහාසය කුමක්ද? right? එතකොට ඒ මොකක්ද එයාගේ යට කරන ලද රිප්‍රෙස්ඩ් ඉතිහාසය මොකක්ද? එතකොට අබේගිරියේ තිබිච්ච ඉතිහාසය මොකක්ද? අබේගිරියට ආපුගේ ජාත්‍යන්තර භික්ෂුන් වහන්සේලා ලියුවල් මොනවද? අපිට අහිමිච්ච පොත් මොනවද? ඒ පැත්තේ හැංගවිච්ච ඉතිහාසය මොකක්ද? ඩිස්ටර්බ් හිස්ටරිස් මොනවද? Examine historical documents in order them for example to the spirit of a given historical period. Foucault මේකක්වත් ගන්න යම් ආකාරයකට සත්‍යක් එහෙම නැත්නම් spirit එකක් විදිහට මේවා ගන්නෙ නැහැ. Rather Foucault tries to make sense of how periods very approach key terms history or subjectivity affects a period's understanding of itself, its history. ඒ කියන්නේ ෆූකෝ බෙදනවා ෆූකෝ කියන එපිස්ටමේස් කියලා වචනයක් එයා පාවිච්චි කරනවා. ඒ කියන්නේ මිනිස්සු ලෝකේ ඥාන පද්ධති වශයෙන් ඔක තෝමස් කූන් ඒක තෝමස් කූන්ගේ පැරඩියම්ස් වලට වඩා වෙනස් මේ එපිස්ටමේස් කියන්නේ තෝමස් කූන් මේක කතා කරා. ඒ කියන්නේ මිනිස්සු එක එක යුගවල හිතමින් හිටපු ආකාරය වෙනස්. right? ඒ කියන්නේ දැන් එක යුගයකදී යුරෝපයේ මිනිස්සු හිතුවා ඒ මිනිස්සු දන්නේ නැහැ මේ ලේ කියන එක ශරීරය ඇතුලේ ගමනාගමනය වෙනවා කියලා. ඒගොල්ලෝ හිතුවා මේ මොලේ එක කොටසක් මොලයත් එක්ක එන කැලලක් තියෙන ඒගොල්ලෝ ආත්මය සම්බන්ධ වෙන්නේ ඒක ආකාරයක්.
එහෙම නැත්නම් එක එක යුගවල මිනිස්සු එක එක විදිහට හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ ෆූකෝ පෙන්වන කාරණයක් තමයි ඉතිහාසයේ ඒ කියන්නේ එක දැනුම් පද්ධති එහෙම තිබිලා එක පාරට පොළාපැනීම් කරනවා. රයිට්? එක පාරට පොළාපැනීම් කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට නිව්ටෝනියන් ෆිසික්ස් වල ඉඳන් අයින්ස්ටයිනියන් ෆිසික්ස් වලට පයින්නවා වගේ. රයිට්? එතකොට ඒ වගේ දැනුම එතන දැන් ඉතිහාසය කියන එක එතකොට අපිට එහෙම කන්ටිනියුඩ් එක දිගට ගලාගෙන ආපු එකක් කියලා හිතන්න බැරි. ඒ ප්‍රශ්නේ නෙතන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි ලංකාවේ ගත්තොත් මේ ලංකාවේ අපි හිතමු දැන් මේ බෞද්ධ සිද්ධාස්ථාන ආකියොලොජි පුරාවිද්‍යාව ගැන අපි දැන් හිතමින් ඉන්න දෙයක් තියෙනවා මේ මොහොතේ. දැන් දඹුල්ල පන්සල ගත්තොත් එහෙම දඹුල්ල පන්සල ගැන අපි හිතමින් ඉන්න දෙයක් තියෙනවා. නමුත් මීට සියවස් 7කට ඉස්සරහ එයාට ගිහිල්ලා බැලුවොත් ඒ මිනිස්සු අද හිතපු විදිහට හිතන්නේ නැහැ. රයිට්? ඒගොල්ලන්ගේ හිතීමේ රටාව සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ අපිට අද දඹුල්ල කියන්නේ සංරක්ෂණය කර යුතු පුරාවිද්‍යාත්මක වැදගත්කමක් තියෙන ස්ථානයක්, ස්මාරක තියෙන තැනක්. මීට සියවස් 7කට කලින් ගිහිල්ලා බැලුවොත් මේ මිනිස්සුන්ට එහෙම එකක් නෙමෙයි. එතන තව දියුණු කරන ඒ කියන්නේ දියුණු කළ යුතු ජීවත් වෙන එහෙම තැනක් ඒක. ඒ කියන්නේ අපෙන් ඈත් කරලා සංරක්ෂණය කරන මෙතන තව චිත්‍ර අඳින පාට කරන චිත්‍ර වෙනස් කරන රයිට් ඒ මිනිස්සු හිතුවේ එහෙම මිනිස්සු දන්නේ එහෙම එකක්. ඒ කියන්නේ එහෙම මේවා සංරක්ෂණය කිරීමක් කියලා එකක් වගේ එකක් එහෙම ඈත් කරලා එහෙම මේ දැන් මේ කියන පුරාවිද්‍යාත්මක වගේ එහෙම සංකල්පයක් මිනිස්සුස් ගන්න මිනිස්සු කලින් එහෙම හිතුවේ නැහැ. මිනිස්සු හිතුවේ මේව අපි ආරක්ෂා කරන්න ඕනේ. ආරක්ෂා කරනවා කියන්නේ ඒගොල්ලන් මේ මැකිලා ගියා නම් ඒකට අලුතෙන් තීන්ත ටිකක් ගාලා ආරක්ෂා කරනවා වගේ එකක්. ඒගොල්ලන් දඹුල්ලේ චිත්‍රත් එක්ක ඒගොල්ලෝ ඒ සීවසේ මිනිස්සු ජීවත් වුණා. රයිට්? එතකොට දැන් ඒ යුගයේ මිනිස්සු හිතපු විදිය වෙනස්. දැන් ඊට පස්සේ වෙන පොළාපැනීමක් වෙලා දැන් මිනිස්සු හිතනවා එහෙම නෙමෙයි ඒවට අත ගහන්න හොඳ නැහැ. සීගිරි චිත්‍ර වලට අත ගහන්න හොඳ නැහැ. සීගිරි ගැටපත් පවුරට අත ගහන්න හොඳ නැහැ. දඹුල්ලේ චිත්‍ර වලට අත ගහන්න හොඳ නැහැ. ඒවා අපි වෙනම තියලා අපි ඒවා සංරක්ෂණය කරලා අපි අනාගත පරපුරට පැරණි විදියට ඒ දැන් අපි හිතන විදිහක් ඒක. ඉතින් ෆූකෝ කියන්නේ මේකයි මෙන්න මේ වගේ එපිස්ටමීස් අතරේ තමයි වැඩ කරමින් ඉන්නේ. එක යුග ඇතුලේ මිනිස්සු එපිස්ටමීස් තියෙනවා. එතකොට මේ යුගය තුළ මිනිහෙක් හිතන්නේ ඒ යුගයේ තිබෙන ඥාන මීමාංසාත්මක පදනම මත. එතකොට ඒක නිසා ෆූකෝ කියන්නේ මේ වගේ කන්ටිනියුටිස් ගැන කතා කරනකොට කිසි තේරුමක් නැති වැඩක්. රයිට්? ඒතකොට අපේ අන්ඩර්ස්ටෑන්ඩින් එක වෙන්නේ ඒ කියන්නේ එක යුගයක අන්ඩර්ස්ටෑන්ඩින් එක තව යුගයක් තුලින් අපිට බලන්න බෑ. රයිට්? රයිට්. මේ ටික තමයි මූලික අදහස් මා හරි මං ප්‍රශ්න වලට අපිට ගන්න පුළුවන් මේ මගේ ඇස්තකීම අවසාන කාට හරි තියෙනවා මේ කරා මම සූදානම් උත්තර දෙන්න. මම හිතන්නේ මේ ෆූකෝගේ ඉතිහාසය පිළිබඳ දර්ශනය දේශනය අතුරෙන් ඔබට මොකක් හරි ගැටලුවක් ඒ වගේම කුමක් හෝ අදහස් දැක්වීමක් සිදු කරන්න තියෙනවා නම් නැත්නම් ප්‍රශ්නයක් මොකක් හරි අහන්න තියෙනවා නම් මේ ඒ සඳහා අවස්ථාව.
මම හිතන්නේ ඔබ මේ ඔබගේ මේ කරුණු දැක්වීම තුළදී සඳහන් කරපු කාරණයක් තමයි ඒක නිවැරදි. ඒ ඉතිහාසය එක දිගට ගලාගෙන ආවේ නැහැ කියන කාරණය ඒක අවාදෙන් තොරව අපි කවුරුත් පිළිගන්නවා. එහෙනොත් දන්නේ මම කියන්නේ. එහෙනවද? ඉතිහාසය එක දිගට ගලාගෙන ආවේ නැහැ කියන ඔව්. එතකොට මේදී මේ කියන්නේ ෆූකෝ දක්වන අර්ථකථනයත් ඒක හරි. එතකොට දැන් මෙතෙන්දී එයා කියන්න උත්සාහ කරන්නේ මම හිතන්නේ අර මානව ශිෂ්ටාචාරයේ මුල ඉඳලම අපි සිදුවෙච්ච සියලු ක්‍රියාකාරකම් දන්නේ නැහෙනි. එතකොට මේ ඒ දන්නේ නැති නිසා ඒ නොදන්නකම නිසා තමයි මේ කවුරු හරි එක ලියන්නේ. ඉතිහාසඥයා එහෙම නිකන් නොදන්න නිසා තමයි ඒක ලියන්නේ. ඒ එන කුතුහලය සහ ඒ වෙනස් කාරණා මත ඒක ලියන්නේ. එතකොට මේ ආකාරයට මේ මානව චින්තන පරම්පරාවක් ඔස්සේ සිතුවිලි පරම්පරාවක් ඔස්සේ ඉතිහාසය සොයා යාම ඔහු සමන්ගේ විෂය ක්ෂේත්‍රයට කරගත්තේ. කියන්නේ මිනිසා කියලා කියන්නේ ඇත්තටම මේ සිතුවිලි පරම්පරාව චින්තන පරම්පරාවක්. එතකොට මේ මම හිතන්නේ ඔහු කියන්නේ මිනිසාගේ පැවැත්මට අදාළව සිතුවිලි ගොඩක් වැදගත් කියන ප්‍රශ්නේ. ඒ වගේම මේ අර ඔබ කිව්ව මේ මහා වංශය යනු මේ බලයේ ස්වરૂපයක්. එතකොට මේ අර ෆූකෝගේ මූලික විග්‍රහය තමයි මම හිතන්නේ බලය සහ දැනුම. එතකොට ඒ දෙක මේ එකට බැඳිලා තියෙන එකක් කියලා මම හිතන්නේ ඔහු කියන්නේ. එකට බලය සහ දැනුම නිකන් ලව් එකක් වගේ එකට මේ වෙලාගෙන ඉන්න එක. එකට බැඳී තියෙන වගේ එකක්. දැන් අපිට අර අපේ ප්‍රධාන දේශනයේ ප්‍රධාන මාතෘකාවක් විදිහට අපි ගන්න ඉතිහාසකරණය නිසා දැන් ඉතිහාසකරණයේදී මම හිතන්නේ අපි උත්සාහ කරන්නේ අර ඔබ කිව්ව එක පැත්තකට ඔය මම අදහස් කරන්නේ අධිපතිවාදී බව හරි එහෙම නැත්නම් මේ බලයේ ස්වરૂපය කියන එක ගොඩක් වෙලාවට මේ ඉතිහාසකරණයෙන් කරන්නේ ඒක කඩන්න උත්සාහ කරන එක. දැන් රාජතරංගනීය වගේ කෘතියක් පිළිබඳව ඔබ දැක්වුවා ඇත්ත. ඉන්දියාවේ මේ මොනතරම් පොත්පත් ලියවුණත් 12 වෙනි සියවසේ ලියවිච්ච රාජතරංගනීය තමයි අපි ඉතිහාසකරණයේදී ඒක තමයි වැදගත්ම කෘතිය විදිහට මේ ඉන්දියාවේ ඉතිහාසකරණය ගැන කතා කරද්දී රාජතරංගනීය පස්සේ තමයි අපි ගන්නෙ. 12 වෙනි සියවස කියන්නේ මෑත කාලීන. නමුත් ඊට කලින් වේදය වගේ ග්‍රන්ථ තිබුණා. ඔබ කියන ගැත්ත දැන් අර සංගීතය පිළිබඳව ගත්තත් මොන කලාවක් ශිල්පයක් මොන දේ ගත්තත් ඉන්දියාවේ ඉතිහාස පොත්පත්වලදී හරි එහෙම නැත්නම් කතාවලදී හරි අපිට වෙන්නේ ඒක නවතින එකම තැන ඒකේ ආරම්භකයේ දෙවියෝ. එහෙම නැත්නම් එක්ක ශිවගෙන් නවතින. විෂ්ණුගෙන් නවතින. හරිද? එතකොට මේ ඒ වගේ දේවල් ගොඩාක් වෙලාවට නතර කරන්න සහ ඔය මිනිස්සුන්ගේ ඔළුවේ ඇඳෙන චිත්‍ර නතර කරන්න දරපු උත්සාහය තමයි ඉතිහාසකරණය කියලා මම කියන්නේ. මම හිතන්නේ ඉතිහාසකරණයෙන් මේ ගොඩක් වෙලාවට ඔබ කිව්ව කාරණා ටිකක් බිඳ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. නමුත් දැන් ඔය ෆූකෝගේ අර්ථකථන නිවැරදි අර බලය සහ දැනුම. එතකොට මේ ෆූකෝ මේ එයා සෑම විටම වගේ කියන්නේ අවධානය යොමු කළේ මේ කියන්නේ ප්‍රදු ප්‍රවාහයෙන් ඉවතට යන චරිත ගැන හොයන්න. ඒ කියන්නේ ඉතිහාසයේදී අපිට ගොඩාක් වැදගත් වෙන ඔබ කිව්ව හරිය මේ කියන්නේ අර ප්‍රදු ප්‍රවාහයෙන් එළියට යන චරිත ගැන කවුරුත් මේ ගොඩක් වෙලාවට කතා කරන්නේ නැහැ. ඉතින් මහා වංශේ වුණත් අපිට ඒ වගේ දේවල් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔය අපි නිකන් පණ්ඩකයන් ලාදුරෝගීන් ඒ වගේ ඒ කියන්නේ ප්‍රදු ප්‍රවාහයෙන් එළියට යන චරිත පිළිබඳව එයා දක්වපු මේ අවධානය මොකක්ද ඔබේ අදහස? ආමඳුරනේ අර කිව්ව එක හරි මේ අර දැන් අර මිනිසුගේ චින්තන ප්‍රවාහයන් ඔස්සේ අපි ඉතිහාසය පිළිබඳ ප්‍රවේශ වීම කියන්නේ. එතකොට මේ දැන් පොඩි ඔතන තියෙන මේ ෆූකෝ විශේෂිත වෙන කාරණේ තමයි ෆූකෝ හැමතිස්සෙම බලපු කාරණේ තමයි ඒවායේ තියෙන රප්චර්ස් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ
රප්චර්ස් කියලා කියන්නේ ඒවා මේ බිඳෙන අවස්ථාවල්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ ලීනියරිටි එකක් නැහැ මිනිස්සු හිතපු ආකාරයට. දැන් ලෝකේ අනික් පැරණි ඉතිහාසකරණය තුළ තිබිච්ච ප්‍රශ්නය තමයි ලීනියරිටි එකක් තිබිච්ච එක. ඒ කියන්නේ රේඛීයත්වයක්. මිනිස්සු හිතපු විදිය ගැන රේඛීය විදියට හිතුවා. දැන් ෆූකෝ හිතනපු කාරණය තමයි එහෙම රේඛීය විදියට මේකෙන් පස්සේ මේක ඒ කියන්නේ සීක්වෙන්ෂල් එහෙම නැත්නම් ලීනියර් ඒ කියන්නේ හරි ලස්සනට එන මිනිස්සුන්ගේ අදහස් වල ගලාවීමක් නැහැ. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී මිනිස්සු විවිධාකාර වලට හිතලා තියෙනවා. සමහර අවස්ථාවලදී මිනිස්සු එක ආකාරයකටම හිතාගෙන ගිහිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි යුරෝපා ඉතිහාසය ගත්තොත් එම් මුළු 11 වෙනි සියවස 10 වෙනි සියවස වගේ කාලවලදී මිනිස්සුගේ තාක්ෂණයේ මුළු සියවසටම එකම තාක්ෂණය. එකම තකරත්ත එකම ආකාරයට මිනිස්සු එක කියන්නේ මිනිස්සුගේ චින්තනයේ නවෝත්පාදනවල ඩිස්කවරිස් වල එහෙම දේවල් වෙලා නැහැ. නමුත් අපි 20 වෙනි සියවසට ඇවිල්ලා බලනකොට මිනිස්සු මහා පොළාපැනීම් කරනවා ඒක සමහර එක දශකයක් ඇතුළත. දැන් අපි 70 80 දශකයේ 90 දශකයේ වගේ වෙනකොට අන්තර්ජාලය අරවා මේවා තාක්ෂණ දැන් 2007 වගේ වෙනකොට මිනිස්සුන්ට හිතන්න පුළුවන් පරිමාණයෙන් එහාට මිනිස්සු තාක්ෂණය දිනු කරගෙන ගිහිල්ලා තියෙනවා. හරිද? අර මේ කවුද ඒක මේ මම ගාවේ පොත තියෙන මට මේක පාට ඔළුවට එන්නේ රච ලේඛකයා. ඔහු ඒක බොහොම පැහැදිලිව පෙන්නනවා 2007 වෙනකොට ආපු බූම් එක. හරිද? එතකොට ඒ වගේ මේ මිනිස්සුගේ සිතුවිලි වල ඒ කියන්නේ මිනිස්සු හිතපු ආකාරයේ චින්තන පරම්පරාව කියන එක ගත්තාම ඒකට ලීනියරිටි එකක් නැහැ කියන එක තමයි අත්ත වශයෙන්ම ප්‍රධාන තර්කය උනේ ෆූකෝගේ. ඒ කියන්නේ මිනිස්සුගේ හිතුවිලි පරම්පරාව ගැන ඊට කලින් අයත් හිතුවා. මිනිස්සු හිතුවේ කොහොමද කියන එක පිළිබඳව ඊට කලින් ඉතිහාසඥයෝ හිතුවා. නමුත් ෆූකෝ විශේෂ වෙන්නේ ඒවට රේඛීය ගමනක් නැහැ කියන තැනදී තමයි මම හිතන්නේ ෆූකෝ විශේෂ වෙන්නේ. මේ දැන් නන්ද හාමුදුරුවෝ මොකක් කරේ අහන්න මම අත උස්සලා තිබුණා නේද මේ? ඔව් දර්ශනයි මේ ඇත්තම සතුටුයි මේ දැන් ෆූකෝගේ ෆිලොසොෆි එකත් එක්ක ඉතිහාසය දැන් ඔය ඡේදනයේ මේ යන එක සාකච්ඡා සම්බන්ධයෙන් මම ඇත්තටම සතුටුයි. මට ඇත්තටම මේ කියන්නේ පොඩි පැහැදිලි කර ගැනීමක් කරගන්න තියෙන්නේ. පළවෙනි එක තමයි දැන් දර්ශනය මේක ආරම්භ කරනකොට දැන් අර දැන් ශිරාන් මහත්තයා ගැන ඒ කතාවේදී කිව්වා මේ දැන් අර යාගේ අර සොයා ගැනීමත් එක්ක දැන් අර ඉන්දියාවෙන් මෙහෙ අර කතන්දරයක් කිව්වනේ දැන්. හින් සොයා ගැනීමක් නැහැ කියලා. එතකොට මෙයාගේ මේ ආන්සර් එක මොකක්ද උනේ කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි ඒකට. එයා සන්ඩේ ටයිම්ස් එකට දීලා තිබිච්ච ඉන්ටර්විව් එකකින් තමයි මහත්තයා උපුටා ගත්තේ. ඊට පස්සේ එයා ඔය ලිපිය එයා සන්ඩේ ටයිම්ස් එකේ දාලා තිබුණා. නමුත් එතනින් එහාට මේ එයා මොකද්ද ඒකට දීපු උත්තරේ කියන එක එලේක ලිපිය තිබුණේ නැහැ. ඒ ලිපිය තාම අන්තර්ජාලයේ තියෙනවා. ඒ කියන්නේ අර එහෙන් මෙයාට මේක දක්වලා නමුත් මෙයා මේකට ප්‍රතිඋත්තරයක් දෙන්න ඊට පස්සේ මේ එයාගේ ඩේටින් ආයෙත් ගෙන්නලා මේ දැන් රොබින් කොලින් හැම්ලා එහෙම ගෙන්නලා ඉතින් අපෝ ඩේටින් කරෙවනේ. ඒක ගෙනාම ඊට පස්සේ ඒත් යනවා ඉන්දියාවේ ඉතිහාසයෙන් එහාට. ඒ කියන්නේ දැන් ඒ ඩේටින් වලුත් ලංකාවේ ඔය කියන මේ අනුරාධපුරේ කැණීම් වලදී හම්බෙච්ච බ්‍රාහ්මී අක්ෂර වල ඩේටින් එක එතනින් එහාට යනවා. ඒ කියන්නේ ඉන්දියාවට කලින් ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර තිබිලා තියෙනවා. නෑ ඒක හරි දැන් මොකද දැන් අපි දැන් උදාහරණයක් විදිහට දැන් අපි මේ අපි භික්ෂු විශ්වවිද්‍යාලේ දැන් ආකලෝජි රිසර්ච් එකක් කරා මේ තන්ත්‍රීමලේ. එතකොට දැනට ඒක යවලා තියෙන්නේ මේ අර මොකද්ද කාබන් පරීක්ෂාවට යවන්න හදන්නේ තාම යවලා නැහැ ඇත්තටම. ඒතර ඒකෙදී දැන් ඒ කට්ටිය කියන මතය තමයි මේක ගොඩක්ම මේ පැරණි ඉතිහාසයක් තමයි මේකෙන් කියන්නේ මේ මිහිඳු හාමුදුරුවෝ මේ ඔක්කොටම ගොඩක් කලින් ඒව තමයි මෙතනින් එන්නේ කියලා. ඒක සොහොනක් තමයි ඇත්තටම කැණීම කරේ. ඒක හරි ඉතිහාසය කියන්නේ ඡේදනයේ වෙමින් තමයි ගලාගෙන යන්නේ කොහොමද? අනිවාර්යයෙන් ලැබෙන දත්තත් එක්කනේ ඒ කියන්නේ මේ සමාලෝචනයක් කරන්න අපිට ලැබෙන දත්තත් එක්කනේ. හැබැයි මේ ලැබෙන දත්ත කියන එකත් හාමුදුරුවනේ වැටෙන්නේ අයිඩියොලොජි එකක් ඇතුළට. අන්න එකයි වැඩි. දෘෂ්ටිවාදයක් ඇතුළට කරන්නේ. ඒක දැන් අපි හැමෝගෙම ළඟම අයිඩියොලොජි එකක් බොහෝ දුරට තියෙනවානේ. ඒකත් එක්ක බලපානවා. අන්න ඒක තමයි මේ ෆූකෝ කියන්නේ. ඒ කියන්නේ අපි නියුට්‍රැලිටි එකක් නෑ මේ ඇතුළේ. ඔව් දැන් උදාහරණයකට දැන් අමිත හාමුදුරුවෝ රිසර්ච් එකක් කරොත් අමිත හාමුදුරුවන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒක බලපාන්න ඉඩ තියෙනවා.
ඔව් දැන් අපේ ඕනේ subjective අපි කොච්චර objective නියුට්‍රල් කියලා කිව්වත් ඒ නියුට්‍රලිටි එක තමයි මේ ෆූකෝ ප්‍රශ්න කරන්නේ. එහෙම ඔව්, අපි දැන් මොකද ඒ කියන්නේ අපි අරන් යන කාබන් පරීක්ෂණ හරි අරවැය මෙහාරි මොනවාන් දත්ත අරන් ආවත් ඒ දත්ත අපි ප්ලේස් කරන්නේ යම් අයිඩියොලොජි එකක් ඇතුලේ ඩිස්කෝස් එකක් ඔව්. ඇතුලේ. අනිත් එක තමයි මට තියෙන ප්‍රශ්නේ දැන් ඔය අපි දැන් ඔය කාබන් නිර්ණය කිරීම කරනවනේ. දැන් ඔය කාබන් නිර්ණය කිරීම කියන්නේත් අපි හදපු දෙයක්නේ. අපි ඒකර ලබා දීපු දත්ත ප්‍රමාණයකින් යන්නේ ඊට එහා වෙන්නත් පුළුවන් මේ වෙන දේවල්. ඕ නෑ ඔය ඒක තමයි දැන් ඒ ඔකට අර මේ කොන්ටන් මේසු කියන දාර්ශනිකයා ඔකට සෑහෙන්න මේ කතන්දරයක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය අපි කාබන් දත්ත සහ අපි දැන් යාගේ මතයකුත් තියෙන යාගේ ඔය මේ අපි කොහොමද anteriority of history එයා කතා කරන්නේ කොන්ටන් මේසු. ඒ කියන්නේ මිනිසාට කලින් පැවැත්මක් තිබුණාද කියන එක පිළිබඳ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් අපි ලෝකේ යථාර්ථය තීරණය කරන්නේ මිනිහාගේ යථාර්ථය ඔස්සේනේ. ඒ කියන්නේ අපි අපේ මිනිහාගේ සවිඥානය නිර්මාණය වීමෙන් පස්සේ තමයි මේ ඉතිහාසය සහ යථාර්ථය ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට දැන් අර what is මේ history කියලා පොතක් තියෙනවානේ මේ E.H. කා කියලා කෙනාගේ. ඔව් කාගේ. ඒකෙත් ඔය යම් ප්‍රමාණයක් එහෙම කිරීමත් අපි ඒක තමයි දැන් ඔය මම කියාගෙන ගිය අර දැන් ඔය මේසු එහෙම කියන කාරණේ තමයි ඒ කියන්නේ දැන් මිනිසාට කලින් මොක මේ මෙයාගෙත් තිබුණා මේ භාස්කර් රොයි භාස්කර්ගේ ඒ ඔය තර්කයේ එක්තරා ආකාරයකට එනවා. ඒ කියන්නේ මේ දැන් අපිට කලින් කියන අපේ සවිඥානය ඇතුලේ කොටනගපු දැනුම තමයි මේ අපි දැනුමත් එක තමයි සියලු දේ අපි කතා කරන්නේ. මිනිහා කියන එක බිහිවෙච්ච කාලයක් පිළිබඳ අපි විශ්වාසයක් තියෙනවනේ. ඒතර අපි පිළිගන්නවා මිනිහා කියලා බිහි වුණේ මීට අවුරුදු බිලියන මොකක් හරි එකකට කලින්. මිනිහා බිහි වුණා. එතකොට මිනිහාගේ සවිඥානය පිළිබඳ කතා කරන්නේ නැතිනේ මෙයාට. හරිද? ඒ කියන්නේ හියුමන් කියන කෙනාගේ සවිඥානය කතා කරන්නේ හියුමන් බිහි වුණාට පස්සේනේ. එතකොට හියුමන් බිහි වෙන්න කලින් අපි හොයාගත්ත එක පොසිල තියෙනවා මිනිහාට පරණයි. එතකොට අපි ඒ ඉන්ටර්ප්‍රිටේෂන් එක දෙන්නේ කොහොමද? ඇත්තටම මිනිහාගේ සවිඥාණයට බැහැරව යථාර්ථයක් රියලිසම් එකක් තිබුණාද? දැන් ඕක අයිඩියලිස්ට්ලාගේ ප්‍රශ්නේ තමයි. ඒගොල්ලෝ කියන්නේ මිනිහාගේ සවිඥාණයෙන් තොර යමක් පැවතිය නොහැකිය. ඒතර කාන්ටියන් ෆිලොසොෆි එක ඇතුළට ඉමානුවෙල් කාන්ට්ගේ දර්ශනය ඇතුළතත් වෙන්නේ කවුද මේසු කියන වගේ කොරිලේෂනිසම් එකක්. ඒ කියන්නේ මිනිහාගේ පැවැත්මත් අප්‍රයෝරයි ප්‍රාගානුභූතික යම්මාක මිනිහාගේ මනසත් ප්‍රාගානුභූතික යම් පැවැත්මකුත් දෙකම එකතු වීමෙන් කොරිලේෂන් එකක් ඇතුළේ ලෝකෙට එක්සිස්ට් එකක් තියෙන්න පුළුවන්. රයිට් ඒක තමයි කොරිලේෂනිසම් කියලා කොන්ටන් මේසු හඳුන්වන්නේ. ඒ කියන්නේ කාන්ට්ගේ දර්ශනය. හරිද? එතකොට ඒ කියන්නේ අපිට කලින් ඒ කියන්නේ මිනිහා කියන කෙනා බිහි වෙන්න කලින් ලෝකේ යථාර්ථයක් තිබුණයි කියන්නේ අපි. ඒ කියන්නේ අපි ඒක අපේ සවිඥානයේ තීරණයක්. ඒක විද්‍යාත්මක ඥානය ගැන උපවාසය කියනවා වගේ. ඒතකොට මේ දැනුම කියන්නේ එහෙම අපේ සවිඥානික ක්‍රියාවලියක අර්ථයක්. එතකොට අපේ සවිඥාණයෙන් බැහැර වෙච්ච ඒක විද්‍යාත්මක උපවාසය කියනවා වගේ විද්‍යාත්මක නිරීක්ෂණ පරීක්ෂණ ඔක්කොම කරන්නේ සවිඥානියත් එක්ක. සවිඥාණයෙන් බැහැර වෙච්ච ස්වායක්ත වෙච්ච මැටීරියලිටි එකක්. වාස්තවික භාවයක්. සවිඥාණයෙන් බැහැර වූ යම් මැටීරියලිසම් එකක්. ඒකට මේසෙම කියන්නේ ස්පෙකියුලේටිව් මැටීරියලිසම් කියලා. එහෙම මැටීරියලිසම් එකක් තියෙන්න පුළුවන්ද? ඒ කියන්නේ එහෙම ඇත්තක් තියෙන්න පුළුවන්ද? එතකොට දැන් ඔය කාන්ටියානු කොරිලේෂනිසම් එක අනුව අපි තර්ක කළොත්
අපිට වෙන දේ තමයි අපි ඔය කාබන් පරීක්ෂණ සහ අනෙකුත් විද්‍යාත්මක සහ ඔක්කොම දේවල් අපේ කන්ෂස්නස් එක පැටලිලා තියෙන්නේ මෙතෙන්ට. ඒ කියන්නේ අපේ සිතුවිලි අපි හිතන දේවල් හරහා අපේ නිරීක්ෂණය හරහා විශේෂයෙන් ඔබ්සර්වර් කෙනෙක් ඉන්නවා. අපේ නිරීක්ෂකයෙක් අපි ඉන්නවා. ඒ නිරීක්ෂකයාගේ ක්‍රියාවලිය කරා ආපු උත්තරත් එක්ක තමයි අපිට ඉතිහාසය පිළිබඳව අතීතය පිළිබඳ කාරණේ කතා කරන්න වෙන්නේ. හොඳයි නන්දාඳුරු ඒක මොකක් හරි තව තියනවද ඒක ඇඩ් කරන්න දෙයක්? නෑ හරි වැඩි හරි ඕකේ නෑ ඕකේ නෑ අපි මොකද කතා කරමු අම්තහරුත් කතා කරා මං දන්නේ ගන්නේ ඉතිහාසඥ අම්තහ හඳුරන්නේ ඔව් ජනරතන හඳුර මොකක් කරන්නේ දර්ශන මහත්මයාට බොහොම ස්තුතියි. ඉතා වටිනා දේශනයක් සිද්ධ කිරීම සම්බන්ධව සහ පෙරදින විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයටත් බොහොම ස්තුතියි මේ වගේ හොඳ වටිනා දේශනයක් සංවිධානය පිළිබඳව. මම වඩාත්ම කැමති අපි ඉතිහාසය සහ පුරාවිද්‍යාව කියන විෂයන් වල වර්තමානයේ ගොඩක් දකින්නේ නැහැ මේ දාර්ශනික කතිකාවත. එතන අපිට ඉතිහාසයට අදාළව අර්ථකථන දෙද්දී කියන්නේ මේ දර්ශනය කියන එක බැහැර කරන්න බෑ. විශේෂයෙන් මේ දාර්ශනිකයන්ගේ මේ ඉගැන්වීම් සහ කියමන් සහ ඒගොල්ලන්ගේ අදහස්. කියන්නේ ඒක දැන් තමයි ටික ටික ඇප්ලයි කරගෙන යන්නේ. එවන් පසුබිමක මේ වගේ දේශනාවක් පැවැත්වීම සම්බන්ධව මේ වඩාත්ම වැදගත්. සහ මේ දැන් දැර්නිගලසගේ හොයා ගැනීමත් එක්ක මහාදේවන් මහත්තයාගේ ප්‍රකාශයක් ගැන කියවුණානේ. ඒක මෙහෙමයි. ඔබතුමා කිව්වා හරි මුල් අවස්ථාවේ එහෙම තමයි. දැර්නිගලස ඒක හොයාගෙන ඉදිරිපත් කරාට පස්සේ ඉන්දියාවේ ඒ වගේ පරීක්ෂණයක් කෙල්ල සහ ඒ වගේ මේ තොරතුරු ටිකක් හම්බෙලා තිබ්බේ නැහැ. ඉන්දියාව පිළිගන්න කැමතිුනේ නැහැ. මොකද තමයි අර අදහස ඇතුලේ ඉන්දියාවනේ අයියා විදිහට සලකන්නේ. ඔව්. අයියාගේ දේව නැත්තම් මල්ලගේ තියෙන විදිහක් නැහැ වගේ අදහසක තමයි තිබුණේ හිටියේ. ඊට පස්සේ ඉන්දියාවේ ආචරණ පක්කම් වලින් හම්බුණා මේ ඒ සාධක. ඒකට දකුණු ඉන්දියාව සමකාලීනව. දකුණු ඉන්දියාව හම්බෙනවා. එතකොට මේ ලංකාවේක පරණයිම කියලා අදහසක් නැහැ. පස්සේ ඉන්දියාවුත් හම්බෙනවා මේ සාධකම. ඔය දැර්නිගලස මේ ඔය ප්‍රකාශ කියන්නේ ඔය අදහස ගැන එයාගේ දේශනාවකදී සඳහන් කළා 2019 අවුරුද්දේ රජරට විශ්වවිද්‍යාලයේ තිබ්බ සංවාදයක් සිංහල භාෂාවේ පෞරාණිකත්වය සහ බ්‍රාහ්මී අක්ෂරමාලාවේ ප්‍රභවය කියලා. එතනදී දැර්නිගලස දේශනාවක් කළා. කැන්සර්ගේ ඒ පොත හොයාගන්න පුළුවන් නම් පුළුවන් රජරට විශ්වවිද්‍යාලයක හොයාගන්නත්. ඒගේ මාතෘකාව තමයි The Prehistory and Protohistory of Sri Lanka කියන ඒ මාතෘකාව දේශනය කළේ. එතකොට මහාදේවගේ අදහස කිව්වා. මහාදේවන් මේ කලින් පිළිගත්තේ නැහැ. මම hina වෙලා නිකන් හිටියා හො වගේ කතාවක් කියලා සර් hina කිව්වේ ඒක. ඉතින් පස්සේ යාලගේ සාධක හම්බුනට පස්සේ පිළිගත්තා කියලා සරුවා. මේ ඒක තමයි ඊට අදාළ කාරණාව. මට මේ පැහැදිලි කිරීමක් කරගන්න ඕන ඔබතුමාර මේ ෆූකෝගේ ඉගැන්වීම එක කියද්දී ආර්කියොලොජි කියන වචනේ තමයි පාවිච්චි කළේ. ඔව්. ඒතර කියන්නේ මට පැහැදිලි කරගන්න ඕනේ ඒකට අර හිස්ටරි කියන්නේ නැතුව ඒ ආර්කියොලොජි කියන වචනේ පාවිච්චි කරේ. කියන්නේ ඒතර අර අපි මේ කියන්නේ සබ්ජෙක්ට් එකක් තියෙන ආර්කියොලොජි කියලා ඩිසිප්ලින් එකක් වර්තමානයේ වෙනම තියෙනවනේ. ඒ අර්ථයෙන් දෙක පාවිච්චි කළේ එහෙම නැත්නම් වෙන මොකක් හරි අදහස කියන එක. නෑ අම්දුරනේ අර මම අර එක මම දේශනාවේ ඇතුළත පැහැදිලි කළා මේ ආර්කියොලොජි කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කතා කරන ඩිසිප්ලින් එකක් දෙන ආර්කියොලොජි නෙමෙයි මේ කතා කරන්නේ. මේ අදහස් වල ආර්කියොලොජි කියලා කතා කරන්නේ. ඒ කියන්නේ මේ ආර්කියොලොජි ඔෆ් නොලෙජ් කියලා මෙයාගේ පොතක් තියෙනවා හිපිටිම. කාගේද ෆූකෝගේ ආර්කියොලොජි ඔෆ් නොලෙජ්. ඒ කියන්නේ මේ එයා ආර්කියොලොජි කියන අදහස ඒකට ඒ කියන්නේ එක එක දාර්ශනිකයෝ තියෙන වචන වලට විවිධ අර්ථ දෙනවා. ඒතර ඒ අර්ථය තේරුම් ගන්නනේ දාර්ශනිකයාගේ කතිකාවත් එක්ක. එයාගේ දාර්ශනික ඉගැන්වීමත් එක්ක. දැන් උදාහරණයක් විදියට ඩෙරිඩා හදන වචනයක් දෙනවා ට්‍රේස් කියලා. දැන් ට්‍රේස් කියන ඉංග්‍රීසි වචනේ කවදාවත් ඒ ඩෙරිඩා කියන ට්‍රේස් කියන වචනේ චූටි පුංචි බාධා කිරීමක් කරන්න. ඉතින් අර ව්‍යුහවාදී දෘෂ්ටියකින් දේ කරන්නේ මේ අර වචනත් එක්ක ඒ වගේ එකක්ද ඒක? නෑ මේ ආර්කියොලොජි කියන එකේ අදහස ඒ කියන්නේ තිබිච්ච අදහස පොඩ්ඩක් වෙන තැනකට ගෙනියනවා. ඒ කියන්නේ ආර්කියොලොජි වල අපි කොහොමත් පුරාවිද්‍යාව ඇතුලේ අපි යම් ආකාරයකට මැටීරියලිස්ටික් හොයා බැලීමකටනේ අපි යන්නේ. ඔව්. එතකොට මේකත් එහෙම මැටීරියලිස්ටික් හොයා බැලීමක් අදහස් පිළිබඳ. අදහස් පිළිබඳ ගවේෂණයක්. එයා දැන් උදාහරණයක් විදිහට එයා මේ birth of prison ගැන යා කරන එකේදී දැන් එයා කොහොමද
ප්‍රිසන් කියන එක ඇති වුණේ අදහස ඇති වුණේ. ඊට පස්සේ දඬුවම ඩිසිප්ලින් ඇන්ඩ් පනිෂ් එකේදී අපි වෙනනවා මේ දඬුවම යුරෝපීය සමාජය තුළ හැදුනේ කොහොමද? ඒ ඒකේ ඉතිහාසය අදහස පිළිබඳ ඉතිහාසය ගවේෂණය කරනවා. අන්න ඒ ගවේෂණයට තමයි ආකියොලොජි කියන්නේ. හරිද? එතකොට ආකියොලොජි කියන්නේ ඒක මේ එක්තරා ආකාරයක අදහස් පිළිබඳ ගවේෂණයක්. ආකියොලොජි වල කරන දේම තමයි. ඒ කියන්නේ ආකියොලොජි වල අපි ගිහිල්ලා මේ වලවල් අරලා කැනීම් කරලා කරනවා වගේ වැඩක් අදහස් වල කැනීම් කරලා හොයනවා. හරිද? දැන් උදාහරණයක් විදියට දැන් අපි දැන් ඔය අර දඬුවම ගැන යුරෝපා සමාජයේ කොහොමද දඬුවම තිබුණේ? ඩිසිප්ලින් ඇන්ඩ් පනිෂ් එක පැහැදිලි කරනවා. දැන් එන්ලයිට්මන්ට් පීරියඩ් එක වෙනකොට ඊට කලින් දඬුවම තිබිච්ච ආකාරය මිනිස්සුන් ඒ කියන්නේ යා එතකොට ඒ හිස්ටරි බුක්ස් එතකොට යනවා. ගිහිල්ලට ඒවැදී ට්‍රේසස් ගන්නවා. ඒ කියන්නේ මිනිස්සුන් මරපු හැටි, ඉරපු හැටි, කපපු හැටි දැන් අපි වද 32ක් දෙනවා වගේ යුරෝපීය සමාජය තුළ මිනිස්සු මහා පබ්ලිකලි මිනිස්සුන්ව ඉරලා කපලා පුච්චලා වතුර හැලි උණු වතුර හැලි වලට දාලා ඒ වගේම කරා. ඒක මහ ජනතාව ඉස්සරහා යුරෝපීය සමාජයේ. ඊට පස්සේ දඬුවම කියන එක ට්‍රාන්ස්ෆෝම් වෙනවා ඊට වඩා වෙන සිම්බොලික් ෆෝම් එකකට. ඊට පස්සේ දඬුවම කියන එක යුරෝපීය සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ වෙන සිම්බොලික් එකක් ඒක. ඊට පස්සේ ගෙවල් ස්වභාවය හරි. ඊට පස්සේ ඒක සිම්බොලිකලි ඊට පස්සේ ඒගොල්ලන් ඊට පස්සේ දඬුවම කියන එකට ඒක වය. ඊට පස්සේ ගොඩක් වෙලාවට අර වගේ මිනිස්සුන් මරනවා වෙනුවට සංකේතීය වශයෙන් හිංසනය ක්‍රියාත්මක වෙනවා වයලන්ස් එක. හරිද? එතකොට මේ එක එක යුගයේදී දඬුවම පිළිබඳ තිබිච්ච අදහස ඒකේ history of idea ඒ අයිඩියා එක පිළිබඳ තිබිච්ච ඉතිහාසය ප්‍රතිගවේෂණය කරනවා කොහොමද මේ ඉතිහාසය ඇතුලේ මේ අදහස එක එක ආකාරවලදී එක එක ආකාරවලට එක එක විදිහට අර්ථ නිරූපණය වෙලා තිබුණා. ඒතකොට එක ලෝකේ එකයි කිසිම යුගයකදී කියන්නේ එක යුගයකදී තිබිච්ච අර්ථය තව යුගයකදී තිබිලා නැහැ. එතකොට මේ දැන් අපි ලංකාවේ වුණත් අපි ඕන එකක දැන් ඔකම තමයි නීරා වික්‍රමසිංහේම ලංකාවේ දැන් ඔය තිබිච්ච ඇඳුම් පැළඳුම් ගැන ලංකාවේ තිබිච්ච අනන්‍යතාව පිළිබඳ දැන් එක කාලයකදී දැන් යම් කුලයක් පිළිබඳ අදහසක් තිබුණා නම් ඒ කුලය තව කාලයකදී වෙන අදහසක්. රයිට්. එතකොට මේ අදහස කියලා පිළිබඳ තියෙන අදහස ඒ කියන්නේ ඒකේ තියෙන ආකියොලොජි එක හොයනවා කියන එකෙන් ෆූකෝ අදහස් කළේ අන්න ඒකයි. ඒ කියන්නේ අදහස පිළිබඳ තිබිච්ච මේ රප්චර්ස් හොයාගෙන තුලට යන එක. ඒක තමයි යාගේ මූලික උවමනාව වුනේ. බොහොමත් ස්තුතියි ඔබතුමාට මේ පැහැදිලි අදහස. රයිට්. හරියට. ඔව් ඇත්තටම මේ නන්දාරුත් ජනරතන හඳුරුත් අදහස් දැක්කුවා. අර සිරාන්දරණීගල ඒක සම්බන්ධයෙන් අර ජනරතන හඳුරු කිව්වා වගේ මේ සිරාන්දරණීගල මහත්තයා ඒකට දීලා තියෙනවා මේ තර සපයලා තියෙනවා මේ ඊට පස්සේ තමයි ඇත්තටම මේ ඒක දන්න ඇති ඔය පුරා විද්‍යාවම කරන අය මේ ඉන්දියාවෙම ගොඩක් ඔය සම්බන්ධයෙන් ඊට පස්සේ පර්යේෂණ වැඩි වුණා. මේ මොකද්ද පැරණි මොකක්ද බ්‍රාහ්මණ්‍යක්ෂරවල ඉතිහාසය කොච්චර පුරාණයට යනවද දැන් ඔය පොන්ඩිචේරි වල වගේ මහාචාර්යකේ රාජන් වගේ අය ඒ සම්බන්ධයෙන් ගොඩක් පර්යේෂණ කරලා තියෙනවා. මේ ඉතින් ටිකක් පිළිගත් පුරා විද්‍යාඥයෙක් ඒ රාජන් කියලා කියන්නේ ඉතින් ඒ කියන්නේ මේ එහෙම ඊට පස්සේ අපිට ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ අදහස් එහෙම බැහැර කරන්න බෑ. නමුත් දකුණු ඉන්දියාව පැත්තෙන් ගොඩක් පර්යේෂණ සිදු කරන එක වැඩි වුණා මේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පස්සේ. මේ එතකොට දැන් අර දැන් එතෙන්දී අපිට රාජ්‍ය කියන එක පිළිබඳව ප්‍රශ්නේ එනවා. රාජ්‍ය පිළිබඳ අදහස අපි කතා කරන්නේ මේ ප්‍රසන්ටිසම් එකක් ඇතුළේ මේ ෆූකෝ කියනවා. ඒ කියන්නේ වර්තමාන මේ ප්‍රසන්ටිසම් එකක් ඇතුළේ අපි රාජ්‍ය පිළිබඳව කතා කරනවා. එතකොට රාජ්‍ය තිබුණේ
ඔය කියන ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට රාජ්‍ය ඔය ඉන්දියාවද? ඒක ඔය ಭಾರತයේද? එතකොට ඒ රාජ්‍ය ඇතුලේ මොන වගේ තැනකින්ද වැඩේ සිද්ධ වුණේ? එතකොට ඒ කාලේ වෙනකොට දකුණු ඉන්දියාව පාලනය වුණේ කාගෙන්ද? දකුණු ඉන්දියාව සහ ඔය ලංකාවකේ දැන් අඳුනන භූමිය අතර තිබිච්ච දේශපාලනික රාජතාන්ත්‍රික ශික්ෂණමය ආර්ථික ඒ සම්බන්ධතා මොන ආකාරයේද? ඉතින් ඔයගේ ඉතින් එහෙම කොහොම ගත්තත් මම දන්නේ මාව නිවැරදි කරන්න මම දන්න තරමින් මේ ධර්ණීයගල හොයාගත්ත බ්‍රාහ්මී අක්ෂර වලින් වඩා අතීතයක් තියෙන බ්‍රාහ්මී අක්ෂර වගේක් තාම මම දන්න තරමින් ලෝකේ හොයාගන්නේ නැහැ. මම දන්නේ එහෙම තියනවද කියලා මේ රිසර්ච් ෆයින්ඩින් එකක් තියෙනවා නම් කරුණාකර මම දන්නේ කවුරු හරි ෂෙයා කරන්න. හම්දුරුට හම්බෙලා තියෙනවා නම් ෂෙයා කරන්න. ඒක මට හරි වැදගත්. මේ එහෙම මම දන්න තරමින් මේ ධර්ණීයගලගේ එකට එහාට යන බ්‍රාහ්මී අක්ෂර තියෙන එකක් ෆයින්ඩින් එකක් නැහැ. අරගොල්ලන්ගෙත් යන්නේ ක්‍රිස්තු පූර්ව රාජන්ගේ එකක් මම බැලුවා. ඒක මේ අච්චර ඈතට යන්නේ නැහැ මේ ඩේටින් එක. ඔව් නෑ නෑ ඒක හරිය. කියන හරි මං කිව්ව පරිශ්‍රණ වැඩි වුණා ඒ සම්බන්ධ වෙන එක. මේ කියන්නේ කාගේද සිරාන්දරණී කියලා අදහස් තමයි මෙහි දන්න ඇති පියතිස්ස සේනානායක ප්‍රොෆෙසර් පියතිස්ස සේනානායකයා දක්වන්නේත් ඒ ප්‍රශ්නයක් හඳුනන්නේ මොකද? තව මේ දෙන්නකෝන් එහෙන්නේ තු. අහනද? හලෝ දෙන්නකෝන් ප්‍රශ්නයක් අහන්න ඉන්නවද? EMNN B දෙන්නකෝන් අහන්න පුළුවන් ප්‍රශ්න. මං හිතන්නේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ නැති වෙයි. අපි කවුරුත් අහන්න නැහැ නේ. හලෝ. හරි කියන්න. අහනවා කතා කරා. හෑන්ඩ් රේස් කරලා තියෙනවනේ දෙන්නකෝන්. අපි එහෙම වුණොත් දැන් අවසන් කරමු නේද? ඔව් ඔව් කාට හරි කවුරුහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපිට අවසන් කරන්න. ඔව් එක පොඩි කෙටි පැහැදිලි කරගැනීමක් මම අහන්න පුට්ටා. ඔව් ඔව් මේ ඔය මැඩ්නස් සම්බන්ධයෙන් එතකොට එයා මේ එතෙන්දී කතා කරන්නේ අපි සාමාන්‍යයෙන් මේ දෙරිදා සමාජයේ කතා කරන ඒක සම්බන්ධයෙන් නැත්නම් එයා ඒක අර්ථ විග්‍රහ කරන්නේ ටිකක් ඔය අධිපති සමාජයේ ඉන්න කියන්නේ රාජු ඒ වගේ මේ පිරිසක් අර්ථ දක්වන දෙයක් කියන්නේ. නෑ අපි දැන් කතා කරන මේ පිස්සුව ගැනම තමයි. පිස්සුව කියන එක ඒ කියන්නේ කන්ස්ට්‍රක්ට් කරපු එකක් කියලා කියන්නේ මේ ෆූකෝ කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට අපි දැන් ඔය පිස්සන් කොටුවට මැඩ්නස් ඒ කියන්නේ අපි ගිහින් දාන අයව බහුතරයක් ඒ කියන්නේ ඉතිහාසය ඇතුළේදී ඉතිහාසයේ එක්තරා මොහොතකදී ඒ කියන්නේ විශේෂයෙන් යුරෝපීය රැෂනලිසම් එනකොට ඒ කියන්නේ ඔය පියුරිටන් රෝමේවා වලින් පස්සේ රිෆෝම්ස් වලින් පස්සේ යුරෝපය ඇතුලේ රැෂනලිස්ට් මේ ක්‍රමවේදයක් ආවට පස්සේ තාර්කිකත්වය හැමදේම තාර්කිකත්වය ඔස්සේ බුද්ධිවාදය ඔස්සේ හැම දෙයක්ම තීරණය කරන්න ඕනි කියලා ජනප්‍රිය මතය ප්‍රධාන මතය යුරෝපය ඇතුළට ආවට පස්සේ එතකොට අතාර්කික වෙන අය ඒ කියන්නේ දැන් ඉස්සරත් හිටිය දැන් ඔය පරණ ග්‍රීක සමාජයේ මිනිස්සු හිටියා නිකන් පිස්සු වගේ දාර්ශනිකයෝ. ඒ කියන්නේ ඒගොල්ලන් නිකන් අර පීප් ඇතුලේ නිදා ගන්නවා මේ ඩයජනිස් වගේ අය. එතකොට නිකන් ඒ කියන්නේ ඒගොල්ලන් නිකන් මේ මුතු භාවයෙන් ඇත්ත වශයෙන්ම වගේ හිටපු මිනිස්සු යුරෝපෙත් හිටියා. යුරෝපේ කියන්නේ ග්‍රීසියෙන් පස්සේ කාලේ මේ ඔය එන්ලයිට්මන්ට් පීරියඩ් එක දක්වා වගේ වෙනකම් මිනිස්සු හිටියා එහෙම මේ
ඒ කියන්නේ එහෙම උමතු භාවයක් වගේ පෙන්වන එක ඒ මිනිස්සු පර්සීව් කළේ නැහැ. ඒ යුගයේ මිනිස්සු පර්සීව් කළේ නැහැ වැරදි දෙයක් විදිහට. ඒ කියන්නේ ඒක මේ සමාජයෙන් නිර්පිය යුතු දෙයක් විදිහට මේවා කරේ නැහැ. ඒ කියන්නේ පිස්සෙක් කියන එකන ඒ පිස්සුව කියන එක පස්සේ කාලේ අර්ථ දැක්වේ මෙඩිකල් කේස් එක ඇතුලේ අර්ථ දැක්වේ. කියන්නේ අතාර්කිකත්වය කියන එක අර්ථ දැක්වේ වෙන විදිහකට. ඒ කියන්නේ දැන් මිනිස්සු අතාර්කික ආකාරයට හැසිරෙන මිනිස්සු, ඒ කියන්නේ පාරවල් නිදා ගන්න මිනිස්සු මේ ෆූකෝ පෙන්වන කාරණේ පොලිටිකල් ප්‍රොජෙක්ට් එකක්. ඒ උමතුව පිළිබඳ ප්‍රශ්න. ඒ උමතුව පිළිබඳ අර්ථය පොලිටිකල් ප්‍රොජෙක්ට් එකක්. එහෙම කරලා ඒ අයව සමාජයෙන් ඈඩ් කරලා තියලා රැෂනලිස්ට්ලා රැෂනල් විදියට හිතන අයගේ රෙජිම් එක ඒක තමයි උනේ ඇත්ත වශයෙන්ම. ඒක තමයි උනේ. යම් කාලයකදී අර කට්ටියව සමාජයෙන් ඒ කියන්නේ දැන් අර උමතුව කියන එක නිකන් නාදුරු රෝගියෙක්ගේ තත්ත්වයට ගෙනාවා. සමාජයෙන් ඈත් කරන්න ඕනේ. හරියට. වෙනම කොටසක් විදියට අයින් කරා. සමාජය ඇතුලේ නම් එමිණියා මේ කෙලින්ම හොස්පිටල් එකකට ගිහිල්ලා දාලා සමාජයෙන් ඈත් කරන එක. ඒ කියන්නේ බින්නෝන්මාදයේ කේස් එකක් නේ. ඔව්. කියන්නේ මේ දෙවිවරු මොකද්ද කාලියම්ම ඇවිල්ලා යාට කතා කරලා ඒක දුන්නා කියලා කියනවා. එතකොට ඒක බින්නෝන්මාදයේ කේස් එකක්. එතකොට එයාව මේ සමාජයෙන් ඈත් කරන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා. දැන් අපි එහෙම කරේ නෑ. මොකද අපිට නූතනත්වයේ ලංකාවට ආවේ නෑ. අපි හිතුවා මේ ධම්මික බණ්ඩාර කියන්නේ නිකන් මාර මිනිස්සෙක් කියන එකට අපි එහෙම එකක් හිතුවා. නමුත් යුරෝපීය සමාජය ඇතුලේ උමතුව කියන එක එහෙම එකක් වුණේ නැහැ. ඒ එක්තරා ඓතිහාසික මොහොතකදී උමතුව කියන එක සමාජයෙන් ඈත් කළ යුතු වෙනම ප්‍රවර්තන ආයතන දෙයක් බවට පත් කළා. හරි එහෙනම් මේ බොහොම ස්තුතියි. තව කවුරුත් නැහැ කියලා ඉන්නව නම් අහන්න පුළුවන්. one last question අපිට මේ කතා එක ප්‍රශ්නයක් වගේ එකක් අහන්න ඕන කැමති කෙනෙක්. ධනංජය මොනවාරි අහන්න මොනවාරි අහන්න දෙයක් තියෙනවද? මුකුත් නැහැ. හරි රයිට් දෙන අපි වැඩේ මෙතන ඉවර කරමුනේ. ඔව් තමිල්ක ඔව් මේ අපි විශේෂයෙන්ම මේ අද මේ දේශනය සඳහා ආරාධනා කරේ මේ මාධ්‍යවේදී අර්ශන අශෝක මහත්මයාට විශේෂයෙන් මේ සඳහා ආරාධනා කරපු අවස්ථාවෙම ඒක බාරගත්තා. ඉතින් අපිට මේ වගේ සංවාද තව ඉදිරියට කිහිපයක්ම කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ ඉතිහාසකරණය සම්බන්ධයෙන්. එතකොට එතුමා සම්බන්ධ කරගෙන තවත් අපි මේ වගේම වැඩසටහන් කිහිපයක්ම කරන්න අපේක්ෂා කරනවා. විශේෂයෙන් ඒ අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවීණයන් අපි සාකච්ඡා කරලා තමයි මේ සඳහා අපි ආරාධනා කරන්නේ. ඒ වගේම මෙම දේශනය අපට නැවත YouTube නාලිකාවෙන් ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන් මේ දෙවැනි දේශනය විදිහට තමයි මේ ආකාරයට අපි සංවිධානය කරේ. මම හිතන්නේ පැයක් පමණ දේශනයක්, ඒ වගේම දැන් තවත් පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවක් පැවැත්වුණා. ඉතින් මම හිතනවා මේ ෆූකෝ සම්බන්ධයෙන් සහ මේ ඉතිහාසකරණය සම්බන්ධයෙන් ෆූකෝගේ දෘෂ්ටියත් එක්ක අපිට විශාල අවබෝධයක් ලැබෙනවා. විශේෂයෙන් ඉතිහාසය අධ්‍යයනය කරන අයට පමණක් නෙවෙයි දර්ශනීය ආදී වෙනත් ඕනම ක්ෂේත්‍රයක් අධ්‍යයනය කරන්නකොට ඒ දෘෂ්ටිය ගොඩක් අපිට
වැදගත් වෙනවා. ඉතින් කාල වේලාව ගන්න නැතුව අපි මෙතනින් දේශනය අවසන් කරනවා. නැවතත් දර්ශන මහත්මයාට ස්තුතියි ප්‍රකාශ කරනවා සහ සම්බන්ධ වෙනු අදහස් දැක්වූ ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. අපි අවසන් කරනවා.